අගින පුතේ. ගිය සතියේ අපි අභ්‍යාසාංක 130 ගණන් ටියුට් එක තිබ්බේ නෑ. මම ටියුට් එකේ 130 රූල් කරලා පුළුවන් කට්ටිය දෙක ගෙදරදී හදන්න කියලා කිව්වා. හරි. කමන්නේ අද මම මුලින් ඉඳලා ගාන හදනවා. මම 130 ගිය සතියේ රූල් කරලා පුළුවන් කට්ටියට ගාන ගෙදරදී හදන්න කියලා කිව්වා. පුතේ ඒකේ තව අර එක තැනක් තියෙනවා ශේෂ පරීක්ෂුමේ අන්තිමටම අර 110 ලබාගත් බැංකු ණය 110යි කියලා එන්න ඕනේ පුතේ. ඔය ශේෂ පරීක්ෂමේ අන්තිම එක පොඩ්ඩක් හදාගන්න වෙනවා. ඒක ටියුට් එකේ වැදිලා නැහැ. 20/7 දින ලබාගත් බැංකු ණය 110 බැංකු ණය කියලා පුතේ. ඒක මෙන්න මේ ශේෂ පරීක්ෂමේ අන්තිමටම තියෙන්නේ. අභ්‍යාසංක 130ට එන්නකෝ. 130 හරිද පුතේ? අභ්‍යාසංක 130 අන්තිමටම තියෙන ශේෂ පරීක්ෂමේ 20/7 2020 7/1 බැංකු ණය කියලා ඒක 110ක් මෙහෙම දාගන්න එතනට 110ක් කියලා කියන්න ඕනේ එතනට. හරි පුතේ ඔය 130 කියලා කියන්නේ ඔය 130 ප්‍රශ්නේ කියලා කියන්නේ දෙයියෝවිට ඉස්කෝලේ වාර විභාග ප්‍රශ්නේ. ඒක පොඩි වෙනස්කම් ටිකක් මම කරලා තියෙනවා. මට කවුද මේක එව්වේ පුතේ මට ඔයගොල්ලෝ පන්ති ළමයෙන්ම කවුද එව්වේ මේ කසුන් නේද එව්වේ කසුන් වානේද මේ ගාන මට එව්වේ ඉස්කෝලේ වාරි බාහිර තිබ්බයි කියලා හරි පුතේ එව්වයින් පස්සේ දැන් ඒක අර ගිය පාර මාසේ ටියුට් එක හදද්දි ඒක දාන්න බැරුව පුතේ ඊට පස්සේ මම මේ ගානක් දාලා හැදුවේ මෙතනට සම්බන්ධ කරලා හැදුවේ මේ ගාන හොඳ ගානක් හරි අභ්‍යාසංක 130 එන අපි දැන් හදමු පුතේ හදන්න කලින් දැන් ගිය සතියේ සමහර ළමයි ඉන්නේ නැතුව ඇති රූල් කරගන්න නැතුව ඇති මම ඒ ගාන පුතේ මෙතන දාලා හැදුවා. එහෙනම් අපි ගාන ඉස්සර රූල් කරගමුකෝ. හදපු කට්ටිය හරිද කියලා බලන්න. ගිය සතියේ හිටපු කට්ටිය ගාන රූල් කරලා තියෙන්නේ. අනිත් කට්ටිය පුතේ ටක් ගාලා මාත් එක්ක ගාන රූල් කරගමු. 130 මාත් එක්ක පොඩ්ඩක් කියමුකෝ ප්‍රශ්නේ. 130 හරි. මේ ටියුට් එකේ තියෙන 130 හරි. සෙන්සදිගේ ව්‍යාපාරයේ 2021 3.31 දිනට ශේෂ පරීක්ෂණ පහද දැක්වේ. සෙන්සදිගේ ව්‍යාපාරයේ 2020 3.31 දිනට ශේෂ පරීක්ෂණ පහක් දැක්වේ. ශේෂ පරීක්ෂණ දීලා පුතේ ඒක අතාරින්න ගැළපිලි වගේක් දීලා තිනවා. පළවෙනි ගැළපිල්ල ඉතිරි තොගය, දෙවෙනි එක විකිණීමේ වාපසු වීම පිණිස, තුන්වෙනි ගැළපිල්ල වෙළඳ ලැබි උද්‍යාව වලින් 50000ක් නිශ්චිත වශයෙන්ම අය කරගන්න බැහැලු. ඊටු ටික අඩමාන්න වෙන් කරනලු. 150ක තොගයක් හානි වුණාලු. ෂේ කතාව ගෙවිය යුතු විදුලියයි කලින් ගෙව් වරිපන්නුයි. අපෙන් ඉල්ලන්නේ 21 3.31 දින අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශය. හරි. දැන් ගාන ගිය සතියේ මම රූල් කරලා නතර කරේ. හරි කමන්නේ. මම අද තක් ගාලා ගාන රූල් කරගන්නවා. මම අද ගාන ඉක්මනට රූල් කරනවා පුතේ. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් තක් ගාලා රූල් කරගමු. හරි. නම ලියන්න ඉස්සෙල්ලම කවුද පුතේ අයිතිකාරයා සෙන්ස් අධිගේ පුතේ මම මෙතන මම මේක පුතේ මගේ බෝඩ් එකේ මම පිටු 3ක් කරගන්නවා. වහගෙන පිටුවක් කියන්නේ මම පිටු 3ක් කරගන්නවා. මේ පළවෙනි පිටුව, දෙවෙනි පිටුව, තුන්වෙනි පිටුව පිටු 3ක්. හරි. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම නම ලියමු වෙනදා ලාභ කිනුනේ ඉල්ලන්නේ. සෙන්ස් දිගේ ව්‍යාපාරය. පුතේ මොකද ප්‍රශ්නේ? ප්‍රශ්න නෑ නේද? හරි. එහෙනම් අපිට අග්ගාලා හදමු. ගෙදරදී මම මේක හදන්න කිව්වා පුළුවන් කට්ටියට. ඒගොල්ලෝ පොඩ්ඩක් ඉන්න. ඉස්සෙල් රූල් කරගමුකෝ. නැත්නම් මට ගාන හදන්න බෑනේ කොහොමද? සෙන්ස් දිගේ ව්‍යාපාරේ නම ලියලා තියෙන්න ඕනේ. සෙන්සදි ව්‍යාපාරය 2021 3.31 නේද? 2021 3.31 දිනෙන් අවසන් වසර සඳහා වෙළඳහා ලාභ ගිණුම. වෙළඳහා ලාභ ගිණුම එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශකයේ ලිව්වත් හරි. ආදායම් ප්‍රකාශකයේ ලිව්වත් හරි වෙළඳහා ලාභ ගිණුම කියලා ලිව්වත් හරි කියලා තනි රූල් පිටුවක් විතර මෙහෙම රූල් කරලා ඇතිවා. ගියසති හිටපු කට්ටිය රූල් කරලා තියෙන අනිත් කට්ටිය රකා රූල් කරගන්න. මම වේගෙන් කරනවා. හරි. ඔය විදිහට තනි රූල් පිටුවක් විතර රූල් කරගත්තා නේද? තනි රූල් පිටුවක් විතර රූල් කරගන්න.
හරි උඩින් රුපියල් 1000 කියලා ලියන්න රුපියල් 1000 කියලා ලියන්න ලිව්වා ඉතින් අපි ටට්ටක් ගාලා ඉඳ තියමු හරි දැන් මම ගිය සතිය හදපු නිසා මම ඉඳ තියනවා උඩින්ම විකුණුම් හරි පුතේ විකුණුම් එක්කම ලියවෙන්නේ අනිත් එක මොකද්ද ආපසු එවුම් හරි විකුණුම් එක්කම ලියවෙන්නේ ආපසු එවුම් හරි වින ආපසු එවුම් ඔයගොල්ලෝ රූල් කරගන්න දෙයක් ගාලා රූල් කරපු නැති කට්ටිය විකුණුම් වලින් ආපසු එවුම් අඩු කරාම පිරිවැට වෙනවා මේ රූල් අත්හැරලා ඊට පස්සේ විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න ඕනේ හරි විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලිව්වා හරිනේ පුතේ විකුණුම් පිරිවැය හොයන්න අපි අඩුම රූල් කීයක් යනවා කිව්වද විකුණුම් පිරිවැය හොයන්න අඩුම අපි රූල් 6ක් යනවා කිව්වා මතකද විකුණුම් පිරිවැය හොයන්න අඩුම රූල් 6ක් යනවා හරි විකුණුම් පිරිවැය හොයන්න අඩුම රූල් 6ක් යනවා ආරම්භක තොගයයි ගැනුණුයි ඒ දෙක එකතු වල 3යි එකෙන් අවසන් තොගේ අඩු කරලා විකුණුම් පිරිවැය පස්සෙන් රූල් දල්ලාභ හොයන්නත් එක රූල් 6ක් යනවා ඒ 6ට අමතරව ඔය ගානේ බලන්න ගෙනීමේ කුලිය නම් මනන්නේ නෑ නේද පුතේ ගෙනීමේ කුලිය එහෙම නෑ නේද ඕකේ බලන්න ගෙනීමේ කුලිය එහෙම නෑනේ නෑ ගෙන පුතේ අද උදේ පන්තියෙත් මේ ගාන හැදුවා ඒකේ මුල ඉඳලම හැදුවා අපි දැන් ආයි මේ පන්තිය කරන්නේ ගෙනීමේ කුලිය නැහැ එන 6යි හැබැයි ආපසු යවුම් තියෙනවා පුතේ ආපසු යවුම් ටික අඩුවෙන් රූල් දෙයක් කරනකොට 8යි ගැළපිලි වලින් බලන්න ඕනේ භාණ්ඩ වලට මොනවා හරි වෙලාද කියලා ගැළපිලි වලින් බලන්න ඕනේ භාණ්ඩ වලට මොනවා හරි වෙලාද කියලා භාණ්ඩ මේකේ විනාශ වීමක් තියෙනවා 4 වෙනි ගැළපිල්ලේ ඒක අද තමයි ඉගෙන ගන්න ගිය සතිය ඉගෙන ගත්තේ නැහැ පුතේ භාණ්ඩ වලට මොනවා හරි වෙලා තියෙනවා නම් එක්ක භාණ්ඩ විනාශ වෙලා සොරකම් කරලා භාණ්ඩ හානි වෙලා හරි ඒක අඩු කරන්න ඕනේ ඒක රූල් දෙකක් යනවා මේකේ භාණ්ඩ තොගයක් හානි වී කියලා තියෙනවා අද තමයි ඒක ඉගෙන ගන්න තාම ඉගෙනුවේ නැහැ ඒක රූල් 8යි නේ අතන පුතේ 6යි ආපසු යවුම් 8යි මෙතන 2යි 10යි 10 වෙනි රූල් ඒවා ලියලා නැති විකුණුම් පිරිවැයට වා 10 වෙනි රූල් ලියලා නැති දල්ලාභය නැත්නම් ලියන්න දලලාභය ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය දලලාභයට උඩ රූලේ විකුණුම් පිරිවැය ඒකෙන් දෙවෙනි තිරුට වරහණක් දාලා ඉරක් ගහන්න ඕනේ ඔහම ඊට උඩ රූලේ අවසන් තොගය ඒකෙන් පළවෙනි තිරුට වරහණක් දාලා ඉරක් ගහලා ඇති හරි ඔය ටික පුතේ වෙළඳ කිනුමට අදාළව ඔය ටික ඉඳ තියලා ඇති උඩින්ම විකුණුම් ආපසු එවුම් උලක් අතහැරලා විකුණුම් පිරිවැය කියලා පුතේ 10 වෙනි රූලේ දල්ලාභය ඊට රූලේ විකුණුම් පිරිවැය ඊට රූලේ අවසන් තොගය කියලා ලියලා ඇති ඊට පස්සේ මේකට එකතු වෙන්න ඕනේ වෙනත් ආදායම් වෙනත් ආදායම් කියලා මාතෘකාල්ලේ අඩි රක් ගහලා ඒක රූල් දෙකක් විතර අතහැරිනම් ඇති ඊට පස්සේ අපි අතහැරිය කිසිම රූල් කරානේ ඊට පස්සේ ඔයගොල්ලෝගේ අටින් ලියන්න බෙදහැරීම් පිරිවැය බෙදහැරීම් වියදම් කීයක් වගේ පේන්න තිබ්බද මට එදා කියපු කට්ටිය කියන්න අපි තිබ්බනේ බෙදහැරීම් රූල් 4ද 5ද අපි අතහැරි කියන්න මට ටක් ගාලා ඔව් 5ද බෙදහැරීම් වියදම් රූල් කීයක් වගේ අතහැරියේ 5යි සර් 5යි 5ක් අතහැරලා ඍණ පරිපාලන වියදම් පරිපාලන දමන පුතේ කීයක් වගේ අතහැරියේ 4යි 4යි ඊට පස්සේ වෙනත් වියදම් එක රූල් දෙකක් වගේ අතහැරලා මූල්‍ය පිරිවැය හරි ඔය විදිහට ඒ ටිකට ඉඳ තිබ්බා ඉතින් මේකේ ලියන්නේ ආදායම් වියදම් ඒ කියන්නේ ගැළපිල්ල කරායින් පස්සේ තියෙන ආදායම් වියදම් ටික තමයි මේ වෙළඳ ලාභ කිරීමේ ලියන්නේ ඔය තියෙන පුතේ ගැළපිලි වලට පෙරශේෂ පිරික්සුම ඔය අට තියෙන ගැළපිලි 6 කරායින් පස්සේ තියෙන ආදායම් වියදම් ටික තමයි මේකේ ලියවෙන්නේ ඊට පස්සේ
ඔය ගැළපෙන්න උනන් පස්සේ වත්කම් වත්කම් ටික මූල தত্ত্ব ප්‍රකාශය ලියන්න ඕනේ. මූල தত্ত্ব ප්‍රකාශය පෙළේ දෙකකින් නම ලිව්වත් හරි, තුනකින් නම ලිව්වත් හරි. නම ලියන්න උඩින් සෙන්සර් ව්‍යාපාරය සෙන්සර් දිගේ ව්‍යාපාරය 2020යි 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ලියලා තීරු තුනක් අඳගන්න අඳපු නැති කට්ටිය. දෙවම තීරු තුනක් අඳලා ඇති. මේ අයින්ට වෙන රුපියල් 1000 කියලා දාන්න. තීරු තුනක් අඳලා අයින්ට වෙන රුපියල් 1000 කියලා ලියන්න. හරි. හරි නේද? හරි. ඉස්සරහම පුතේ මේක අපි ලියන්නේ වත්කම් ජංගම නොවන වත්කම් මාතෘකාවල යටි ගක් ගැව්වා. හරි. ජංගම නොවන වත්කම් මාතෘකාවල යටි ගක් ගැව්වා. ඉතින් ජංගම නොවන වත්කම් ඉඩම් ගොඩනැගිලි ඒවයි ගත්ත ගාන පිරිවැය සමුච්චය ධාරණාගය කියලා මෙතන බෙදනවා. පිරිවැය සමුච්චය ධාරණාගය. පිරිවැය සමුච්චය ධාරණාගය. ඉතින් අපි ගිය සතියේ මේ ගාන රූල් ගන්න අතර කරේ ඈ. ඔයා ගිය සතියේ හිටපු නැති ළමයෙක් හිටියොත් මේක මේව කරන්න මම මේ කියන්නේ. හරි. ජංගම නොවනවත්කම් වලදී රූල් පහක් වගේද තෑරියේ? පහක් හයක් නේද? ඔව් සර්. පහක් වගේ අතහැරලා ජංගමවත්කම් එක රූල් 6ක් 7ක් අතහැරලා හිමිකම් රූල් 5ක් වගේ අතහැරලා ජංගම නොවන වක්කීමක් තියෙන පුතේ බැංකු ණයක් තියෙනවා. ජංගම නොවන වක්කීමක් තියෙන පුතේ ඒක මාර 110 බැංකු ණය කියලා ඔයාලට හදා ගන්නත් කිව්වා. ජංගම හිමිකම් ලියලා ඉන්න ඕනේ පුතේ හිමිකම් ජංගම නොවනවත්කම් වල යටින් හිමිකම් වල රූල් 5ක් වගේ අතහැරලා ජංගම නොවනවත්කීම් වල රූල් 2ක් වගේ අතහැරලා ජංගම වගකීම්. හරි. ජංගම නොවනවත්කම් පිරිවැය සමුච්චය ධාරණාගය ජංගමවත්කම් වල රූල් 6ක් 7ක් අතහැරියා. හිමිකම් වල රූල් 5යි. ජංගම නොවනවත්කීම් වලට රූල් 2යි. ඊටු ටික ජංගමවත්කීම් වලට තිබ්බා. හරි. දැන් ගාන හදමු මාත් එක්ක. හරි. මම ගිය සතියේ පුතේ මෙතනට වෙනකම් මෙහෙම රූල් කරලා ඔයගලන්ට ගාන ගෙදරදී හදන්න කියලා කිව්වා. හරි. ගෙදරදී හදන්න බැරි වෙන්න සමහර විට කට්ටියට අද උදේ ටියුට් හම්බුනේ සමහර කට්ටියට ඊයේ ටියුට් හම්බුනේ නේද? හරි කමන්න එහෙනම් මම හිතන්නම්කෝ හැදුවේ නැහැ කියලා ඉතලා මම මුලින් ඉඳලම හදන්නම්. හදපු කට්ටිය හරිද කියලා බලන්න ඈ. හදපු කට්ටිය හරිද කියලා බලන්න. හදපු කට්ටිය හරිද කියලා බලන්න. අනිත් කට්ටිය පුතේ මාත් එක්ක හදමු. හොඳ ගානක්. ඒකයි පුතේ මේකට දැම්මේ. පළවෙනි ගැල පුතේ මේ දෙක උඩින්ම 1000 කියලා ලියලා මෙතන රුපියල් 1000 මෙතන රුපියල් 1000 කියලා ලියලා. හරි. පළවෙනි ගැලපිල්ල 21 3.31 දිනට ඉතිරි තොගය 1800යි. අපිට උඩ ශේෂ පිරික්සුම 1000 වලින් ඔක 1000 වලින් නෙමෙයි දීලා තියෙන්නේ. ඉතිරි තොගය 1800යි. ඒ කියන්නේ මොකද අවුරුද්දේ අග 1800ක බඩු ඉතුරු වෙලා. හරි. පොඩ්ඩක් ඉන්න. ඔය දෙවෙනි ගැලපිල්ල සම්බන්ධ නැත්නම් ඔය 1800 කියන්නේ ඉතුරු වෙච්ච බඩු ටිකනේ. දෙවෙනි ගැලපිල්ල සම්බන්ධ නැත්නම් කවුරුත් 1800 දාන්න එපා. අපි ගාපුදේ 1800 බඩු ඉතුරු වෙලා. ඒ කියන්නේ විකුණන්න ගෙනා බඩු වලින් 1800 බඩු ඉතුරු වෙලා. අනම්මනම් තිබ්බේ නැත්නම් පුතේ මේ විකුණුම් පිරුවේ ආරම්භක තොග ගැනුම් වලින් මෙතනින් 1800 අඩු වෙන්න ඕනේ. අඩු වෙලා ඒ බඩු ටික අපිට වත්කමක් නේ. ඒ නිසා මේ ජංගම වත්කම් ඇතුළේ ලියන්න ඕනේ ඉතිරි තොගය කියලා. පැහැදිලිද? ඉතින් මේ ආරම්භක තොගේ ගැනුම් වලින් ව්‍යාපාරයේ භෞතිකව 1800ක් ඉතුරුයි. දැක්කද? ව්‍යාපාරයේ පේන්න 1800ක් ඉතුරුයි. ඒක වෙන මොකුත් ගැළපෙලි සම්බන්ධ නැත්නම් මෙතනින් 1800 අඩු කරා
මෙතනට 1800 ලිව්වා ඉතිරි තොගය කියලා. නමුත් මේ ගානේ ඕකට දෙවෙනි ගැළපිල්ල සම්බන්ධයි. ව්‍යාපාරයේ පුතේ භෞතිකව තියෙන්නේ 1800යි. දෙවෙනි ගැළපිල්ල බලන්න. විකිණීමේ හෝ ආපසු යැවීමේ පදනම මත යවා ඇති. විකිණීමේ හෝ ආපසු යැවීම පදනම මත යවා ඇති. 30ක් පිරිවැව් භාණ්ඩ ණයට විකුණුම් ලෙස වාර්තා කර ඇත. එහි විකුණුම් මිල 40කි. මේවා තාම විකුණා නැත. ඉතින් අන්නේ ගැළපිල්ල පළවෙනි ගැළපිල්ලට සම්බන්ධයි. විකිණීමේ ආපසු යැවීම පිණිස යවනවා කියලා කියන්නේ අපේ බඩු ටිකක් අපේ නියෝජිතයෙකුට දෙනවා මොනවා කරලා දෙන්න කියලාද? විකුණලා දෙන්න කියලා. අපේ නියෝජිතයට අපි දීලා කීයක බඩුද? 40ක බඩු කීයකට විකුණන්න කියලාද? 50කට විකුණන්න කියලා. නේද පුතේ? නෑ 30ක බඩු මම වැරද්දුවා. අපේ නියෝජිතයට අපි දීලා තියෙන්නේ 30ක බඩු 40කට විකුණන්න කියලා. ඔයා නියෝජිතයට දෙනවා 30ක බඩු හරිද? නියෝජිතයට අරන් යන දෙනවා 30ක බඩු 40කට විකුණන්න කියලා. ඉතින් දැන් එයා ඇවිල්ලා අපේ 30ක බඩු අරන් ගියා. දැන් මේ බඩු ටික ව්‍යාපාරය ඇතුලේ නෑ. එයා ඒක අරන් යන්නේ 40කට විකුණන්න. ඉතින් ඕක අපි ලියන්න ඕනේ එයා විකුණුවයින් පස්සේ. මොකක්ද ඒකට දාලා සංකල්පේ? ඒකට දාලා සංකල්පේ තමයි පුතේ උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පයේ තේරුම ආදායමක් අපි හඳුනා ගන්න ඕනේ. ආදායම සත්‍ය වශයෙන් විකුණුවයි ඇති උනායින් පස්සේ. ඒ කියන්නේ පුතේ අපි දැන් මේ 30ක බඩු අපේ නියෝජිතයට දෙනවා කීයකට විකුණන්න කියලාද? 40කට විකුණන්න කියලා. පුතේ නියෝජිතය විකුණනකම් මේ බඩු ටික කාගේද? අපේ. ඒවා අපේ නොවෙන්නේ නියෝජිතය මොනවා කරායින් පස්සේද විකුණුවයින් පස්සේ. එහෙනම් පුතේ මේ බඩු ටික නියෝජිතය අරන් යනලා අපිට කිසි දෙයක් ලියන්න බෑ. ඒවා ලියන්න පුළුවන් භාණ්ඩවල අයිතිය නියෝජිතය පුතේ වෙන එක්කෙනෙකුට පවරනවා කියන්නේ අපි වෙනුවෙන්නේ පවරන්නේ. ඒතකොට භාණ්ඩ විකිණීම වෙන්නේ නියෝජිතය ඔය ටික විකුණුවයින් පස්සේ. එතකන් ওই බඩු ටික අපේ. එහෙනම් පුතේ විකිණීමේ ආපසුයින් පිනිස යවන භාණ්ඩ පොත්පත්වල ලියන්න ඕනේ අපි මොනවා කරයින් පස්සේද විකුණුවයින් පස්සේ. එතනට දාලා සංකල්පය උපලබ්ධි සංකල්පය. දැන් ඔයා 30ක බඩු නියෝජිතයට දුන්නා 40කට විකුණන්න. තාම නියෝජිතය විකුණලාද? නෑ. එහෙනම් මට කියන්න පුතේ ව්‍යාපාරයේ භෞතිකව තියෙන තොගේ 1800යි අර නියෝජිතය ගාව තියෙන 30ක් කාගේමද කියන්නේ? ඒ 30ක් කාගේමද? අපේමයි නේද? එහෙනම් පුතේ අපි ගාව ඉතුරු වෙච්ච බඩු තොගේ කීයද දැන්? 1800ද? නෑ කියන්නකොල පුතේ කතා කරලා කියන්න නැත්නම් මෙසේජ් එකක් දාලා කියන්න. දැන් මට කියන්න ව්‍යාපාරයට අයිති ඉතුරු වෙච්ච තොගේ කීයද? ව්‍යාපාරය ඇතුලේ තියෙනවා භෞතිකව 1800ක්. තව අර විකිණීමේ ආපසින් මිස යවුවනේ 30ක බඩු 40කට විකුණන්න කියලා. ඒ ටික තාම විකුණලත් නෑ නේද? ඒකත් කාගේමද පුතේ? ඒකත් අපේමයි නේද? පුතේ බය නැතුව ඔයගොල්ලෝ කතා කරලා උත්තර දෙන්න නැත්නම් මෙසේජ් එකක් දාලා උත්තර දෙන්න. එහෙනම් පුතේ අපි ගාව ඉතුරු වෙච්ච තොගේ කීයද කියන්නේ? 1800 නෙමෙයි 1800 කීයද පුතේ? 30යි. දහස් වලින් පුතේ ගාන හදන්නේ දහස් වලින් උත්තර දාන්න. ළමයෙන් මට 1803යි බිංදු 3ත් එක්කම දාලා දිනවා. එහෙම ඕනේ නැහැ. අපි බිංදු 3 අයින් කරලා ගාන හදන්නේ මේ 1830. එහෙනම් පුතේ අපේ ඉතිරි තොගය 1830යි. පුතේ ඉතිරි තොගය හොයාගත්තේ පළවෙනි ගැළපිල්ල ඉතුරු වෙච්ච 1830යි. දෙවෙනි ගැළපිල්ල අර බට් ටික තාම විකුණන නැහැ ටිකත් අපේ. එහෙනම් අපේ අවසන් තොගය 1830යි. මෙතන ලියන්න ඕනේ අවසන් තොගය කියලා 1830. මෙතන අවසන් තොගය කියලා දාන්න 1830. ඒ වගේම 1830 අපිට මොකද්ද පුතේ? වත්කමක්. ජංගම වත්කම් ඇතුලේ ඉතිරි තොගය කියලා ලියන්න. ඉතිරි තොගය කියලා ලියන්නේ 1830. 1830. මෙතන පුතේ අවසන් තොගය කියලා අඩුනේ 1830. ඒ වගේම අපේ ඉතිරි තොගයත් 1830යි. පැහැදිලිද? හරි පුතේ ඒ 1830 ආවේ තාම දෙවෙනි ගැළපිල්ල ඉවර නෑ. 1830 ආවේ අපි ගාව භෞතිකව තිබ්බ 1830යි පිට අපේ බඩු 30ක් තිබ්බා 1830යි. ඕනනම් ගෙදරදී මේක හදනව නම් ගෙදරදී ආයි හදනව නම් හදන්න නැත්නම් ඕනේ නෑ ඉතින්. මෙතන දාගන්න 1 ධන 2 පළවෙනි ගැළපිල්ල දෙවෙනි ගැළපිල්ලෙන් තමයි මේ 1830 ආවේ. 1 ධන 2 මෙතනත් දාගන්න 1 ධන 2. ඒ පුතේ විභාගෙට ගිහලා දාන්නේ පැන්සලකින් හරි මකන්න පුළුවන් විදිහට ඔයාට ඕන විදිහට ඔයා දාගන්න. ඔයාලා ගෙදරදී ඉගෙන ගන්නේ දැන් මේ මම. හරි.
නැත්තම් පුතේ පළවෙනි කැලපිල්ල තෝගේ 1800 නේ තියෙන්නේ. ඒක 1830ක් උනේ. දෙවෙනි කැලපිල්ල 30යි. ඔන්න දැන් අහගන්න. අපි ගිය සතියේ ඔය කැලපිල්ල කරා. ගිය සතියේත් අපි ඔය කැලපිල්ල කරා. අභ්‍යාස අංක 129. ඒකෙදි නොකරපු දෙයක්. දැන් පුතේ ඒකෙදි අපි විකුණුම් වලින් ණයගැතියන්ගෙන් අඩු කරේ නැහැ. දැන් මට කියන්න ආයෙ දෙවෙනි කැලපිල්ලට එන්න. විකිණීමේ අපසීම් පදනම ජාවත් 30ක පිරිවැව් භාණ්ඩ ණයට විකුණුන ලෙස වාර්තා කර ඇත. එහි විකුණුම් මිල 40කි. මේවා තාම විකුණා නැත. පුතේ මේවා තාම විකුණලා නැහැ. නමුත් මේවා මොනවා විදියට ලියලාද පුතේ? 30ක් පිරිවැව් භාණ්ඩ ණයට විකුණුම් ලෙස වාර්තා කර ඇත. පුතේ මට කියන්න දැන්ට මේ 40 මොන විකුණුම් විදියට ලියලාද කියන්න. ණයට විකුණුම් විදියට ලියලා නියෝජිතය අරන් යන වෙලාවෙම ඔයා මේක 40කට විකුණුම් විදියට ලියලා. ඒ කියන්නේ විකුණුම් වලට 40ක් එකතු කරලා ණයගැතියන්ට 40ක් එකතු කරලා. හරිද වැරදිද? කියන්න පුතේ. දැන් මේ බඩ් ටික නියෝජිතයට දෙන වෙලාවෙම ඔයා විකුණුම් වලට 40ක් එකතු කරලා ණයගැතියන්ට 40ක් එදා ගන්න එකතු කරලා තිබ්බේ නැහැ. හරිද වැරදිද පුතේ? වැරදි. වැරදි මොන සංකල්පය නිසාද? වැරදි මොන සංකල්පය නිසාද? කියන්න නම් සංකල්පේ නමත් මම කිව්වා. පුතේ මේ ටියුට් එකේ අන්තිමට සංකල්ප ටිකක් තියෙනවා දකින්න නැති නේද ඔයගොල්ලෝ? මේ ටියුට් එකේ පුතේ අන්තිමට සංකල්ප ටිකක් තියෙනවා. සංකල්ප ටිකයි ඒකට අදාළ කෙටි ප්‍රශ්න ගොඩයි. එහෙනම් පුතේ මේ ටියුට් එක තාම කාට හරි ළමයෙකුට ලැබුණ නැත්නම් පුතේ මට ඊයේත් මම මැසේජ් දාපු කට්ටියට දැම්මා. තාම ලැබුණ නැත්නම් පුතේ හෙටින් පස්සේ ආයතනයට අවිල්ල ගන්න වෙන්නේ. හෙටින් පස්සේ ආයතනයට අවිල්ල ගන්න පුළුවන්. පුතේ ටියුට් එක හම්බෙච්ච කට්ටිය දකින්න නැත්නම් ඒකේ තියෙන වටිනාකම කෙටි ප්‍රශ්න ටික. පුතේ උපලබ්ධ සංකල්පයට අනුව උපලබ්ධ සංකල්පයේ තේරුම මොකද්ද? ආදායම හඳුනා ගන්න ඕනේ. ඒ ආදායම සත්‍ය වශයෙන් උණයින් පස්සේ විකුණුමක් නම් ඒ විකුණුම උණ අවස්ථාවේදී සලකන්නේ භාණ්ඩ වල අයිතිය අපි පවරන අවස්ථාව. අපි නියෝජිතයට දුන්නන භාණ්ඩ වල අයිතිය පවරුවේ නැහැ. ඕකේ භාණ්ඩ වල අයිතිය අපෙන් යන්නේ නියෝජිතය අපි වෙනුවෙන් විකුණුවයින් පස්සේ. තාම විකුණලා නැහැ. එහෙනම් පුතේ ඕක අපිට විකුණුම් විදියට ලියන්න බෑ. නමුත් මේගොල්ලෝ ඒක මොනවා විදියට ලියලාද කියන්නේ? විකුණුම් විදියට ලියලා. කීයද විකුණුම් විදියට ලියලා තියෙන්නේ? කීයද පුතේ විකුණුම් විදියට ලියලා තියෙන්නේ? කියන්න 40 විකුණුම් විදියට ලියලා නේද? එහෙනම් මොකද වෙන්න ඕනේ පුතේ කියන්න? පුතේ මේක එදා ගිය සතිය ගන්න අපි කරේ නෑ. මේගොල්ල විකුණුම් විදියට 40 ලියලා නේද? එහෙනම් මොකද කරන්න ඕනේ පුතේ කියන්න? මේගොල්ල විකුණුම් විදියට පුතේ විකුණුම් වලට ණයගැතියන්ට 40 එකතු කරලා නේ මොකද කරන්න ඕනේ? අපි කතා කරලා හරි නැත්නම් උත්තර හරි දෙන්න. කියන්නකො ළමයිනේ. විකුණුම් වල නොයි තව කොහෙන්ද? ණයගැතියන්ගෙන පුතේ කීය කීය අඩු වෙන්න ඕනේද? 40 අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? පුතේ තේරුණාද? විකුණුම් වල ණයගැතියන්ගෙන පුතේ 40 අඩු වෙන්න ඕනේ කියලා තේරුණාද ඔයගලන්ට? හතරම තේරුණාද? විකුණුම් වල පුතේ ණයගැතියන්ගෙන 40. එදා ගානේ අඩුුන්නේ නැහැ. එහෙනම් පුතේ දැන් ඔයා විකුණුම් වලින් 40ක් අඩු කරන්න. බලන්න විකුණුම් දැන්ට කීයක් තියෙන කියලා. විකුණුම් කීයද පුතේ තියෙන්නේ? 3660 නේද? ඒකෙන් 40ක් අඩු වුණාම 3620යි. මෙතන විකුණුම් දාන්න 3620. අපසේ උන්නේ විකුණුම් වලට. විකුණුම් වලට දාන්න 3620. මෙතන විකුණුම් වලට දාන්න 3620. විකුණුම් වලට දාන්න 3620ක්. විකුණුම් වලට දාන්න පුතේ 3620යි. ඇයි ඒ? දේ ණයගැති විකුණුම් වලින් 40ක් අඩු වුණා. එච්චරද? නෑ. තව කොහෙන්ද 40ක් අඩු වෙන්න ඕනේ කියන්නේ? තව කොහෙන්ද පුතේ 40ක් අඩු වෙන්න ඕනේ? කියන්න. තව කොහෙන්ද 40ක් අඩු වෙන්න ඕනේ? ණයගැතියන්ගේ. ණයගැතියන්ගේ පුතේ 40ක් අඩු වෙන්න ඕනේ. ඔව්. බලන්න ණයගැතියෝ කීයක්ද ඉන්නේ කියලා බලන්න. ණයගැතියෝ කීයක්ද ඉන්නේ කියලා බලන්න. ණයගැතියෝ ඉන්නවා වෙනද ලැබියුද්දෑ කියලා තියෙන ණයගැතියෝ තමයි. වෙනද ලැබියුද්දෑ කියලා ඉන්න ණයගැතියෝ තමයි. ණයගැතියෝ 550ක් ඉන්නව නේද? පුතේ එතනින් කීයක් අඩු වෙන්න ඕනද? 40ක් වුණාම කීයද ණයගැතියෝ 510යි. ලියන්න ගාන දාන්න එපා. ගාන දාන්න එපා. ණයගැතියෝ කියලා මෙතන ලියන්න. ණයගැතියෝ කියලා කීයද පුතේ ගාන දාන්න එපා. මේක පුතේ අර අඩ හානි කරන ලබසයි දැහැරීමක් තියෙනවා. දානවා නම් මෙතන දානවා නම් කීයද දාන්නේ? 550න් 40 අඩු වුණාම 500 කීයද? 10යි. දාන්න එපා. 510 නේ මෙතන දාන්න ඕනේ හරිනම් දාන්න එපා.
ඇයි ඒ? දෙන ණයගැතිය 510 නේ. 550 40 ගියම 510 නේ. දැම්ම නම් මෙතන දාන්න ඕනේ 510. දාන්න එපා. ඇයි දාන්න එපා කියන්නේ 510? කියන්නේ. ඇයි 510 දාන්න එපා කියලා කියන්නේ? ඕකට පුතේ ඊළඟ ගාන සම්බන්ධයි. ඉතින් මට වරින්න එපා. මේ ඕගොල්ලෝ ඉස්කෝලේක වාරි විභාග ප්‍රශ්නයක් මට බැනන්න හරියන්නේ නැහැ. මේ ඕගොල්ලගේ වයස මේ කොරෝනාවට කලින් නේ තිබ්බ විභාගේ මේ ගන්න වහන්න කලින් තිබ්බ වාරි විභාගේ ප්‍රශ්නය ඔය. දෙහිවැඩි ඉස්කෝලේ. ඒකට පොඩි පොඩි වෙනස්කම් මම කරලා තියෙනවා එච්චරයි. හරි. එතකොට පුතේ ඇයි තුන්වෙනි ගැළපිල්ල ඔකට සම්බන්ධයිනේ පුතේ ඒකයි දාන්න එපා කියන්නේ. තුන්වෙනි ගැළපිල්ල අපිට කියනවා වෙළඳ ලැබිය යුතු දෑවලින් 50% නිශ්චිත වශයෙන්ම අය කරගත නොහැකි බවට තීරණය කර ඇත. ඒ කියන්නේ පුතේ තව 50ක් මොනවා වෙන්නේම නැද්ද? ලැබෙන්නේම නැහැ. බොල් ණය. තව 50ක් බොල් ණය කපන්නලු. තව 50ක් බොල් ණය කපන්නලු. එහෙනම් පුතේ ණයගැතියෝ දැන් 550න් 40 වුණාම 510යි. 510න් පුතේ 50ක් අඩු වුණාම කීයද ණයගැතියෝ? කියන්නකො පුතේ 500 460යි 460යි. ණයගැතියෝ 460යි. එහෙනම් ලියන්න පුතේ මෙතන ණයගැතියෝ පළවෙනි තීරුවට දාන්න 460. පළවෙනි තීරුවට දාන්න 460. 460. මේ 460යි පැහැදිලිද 460? එතකොට මේ 460යි බොල් ණය 50ක් කැපුවයින් පස්සේ බොල් ණය වලට දැන් කියන අලුත් නම මොකද්ද? හානි කරන අලාභය. එහෙනම් බෙදහැරීම විදිහට ලියන්න. බෙදහැරීම විදිහට ලියන්න බොල් ණය. එහෙම නැත්නම් හානි කරන අලාභ. බෙදහැරීම විදිහට ලියන්න බොල් ණය. එහෙම නැත්නම් හානි කරන අලාභ. ඉතින් ඔය 50යි දැන්ට ශේෂ වෘක්ෂමේ කීයක් තියෙනවද බොල් ණය? දැන්ට ශේෂ වෘක්ෂමේ බොල් ණය කීයක් තියෙනවද කියන්නකෝ. දැන්ට ශේෂ වෘක්ෂමේ බොල් ණය කීයක්වත් කියන්නකෝ තියෙනවද නැද්ද? නෑ සර්. නෑ. එහෙනම් එතන ලියන්නේ කෙලින්ම කීයද? 50මයි. දැන්ට බොල් ණය පුතේ අපි හිතමු 60ක් විතර දැන්ට 100ක් විතර තිබ්බයි කියලා හිතුවනම් කීයද ලියන්න එතන? ඔය ශේෂ වෘක්ෂමේ නෑ. එහෙනම් මෙතන කෙලින් 50ම ලියන්න. වරහණක් කරලා 50ම ලියන්න එකපාරට මෙතන දාන්න එපා. එකපාරට මෙතන දාන්න එපා. වරහණක් කරලා 50 ලියන්න. වරහණක් කරලා 50 ලියන්න එකපාරට දාන්න එපා. උදේ ශේෂ වෘක්ෂමේ තව 100ක් විතර තිබ්බනම් මෙතන එන්නේ 150. හරි. දැන් චුට්ටක් අහගෙන ඉන්න. චුට්ට අහගෙන ඉන්න. දැන් මෙතන ණයගැතිය විකුණුම් පුතේ 2620 ලිව්වේයි. අර විකිණීමේ වාපසීම් පිණිස යවපු 30ක බඩු 40කට විකුණන්න කිව්වා විකුණුම් විදිහට මෙතනින් 40 යවන මේ දෙවෙනි ගැලපිල්ල. මේ මේකත් ලිව්වේ දෙවෙනි ගැලපිල්ල නිසා. එතකොට මේ ණයගැතිය 460 ලිව්වේ දෙවෙනි ගැලපිල්ලයි තුන්වෙනි ගැලපිල්ලයි දෙකම නිසා. 2යි 3යි දෙකම නිසා. දෙවෙනි ගැලපිල්ලෙන් 40ක් අඩු වුණා. තුන්වෙනි ගැලපිල්ලෙන් 50ක් අඩු වුණා. එතකොට 40යි 50යි නේද? 90ක් අඩු වුණාම තමයි 460 ලිව්වේ. එතකොට පුතේ මෙතන බොල් ණය කියලා මේ 50 ලිව්වේ තුන්වෙනි ගැලපිල්ල නිසා. හරිද? හරි. එතනට වෙනකම් මම ආයි කියලා දෙන්නම්. තාම ඉවර නෑ. ඉතින් තාම තුන්වෙනි ගැලපිල්ල ඉවර නෑ. තාම තුන්වෙනි ගැලපිල්ල ඉවර නෑ. නම් මම ඔතනට ගන් ආයි කියලා දෙන්නම් මොනවා හරි ගැටලු තිබ්බොත් අහන්න. ඔතනට ගන් ආයි කියලා දෙන්න. තමන්නේ අපිට මේක අපි එකපාරටම තේරෙන ළමයිනුත් ඉන්නවා. එකපාරට උඩට යන්න නැති ළමයිනුත් ඉන්නවනේ. පළවෙනි ගැලපිල්ල පුතේ ඉතිරි තොගේ 1800 වුණාට දෙවෙනි ගැලපිල්ලෙන් 30ක බඩු පිට තිබ්බා. එතකොට අපේ අවසන් තොගය මේ 1800යි දෙවෙනි ගැලපිල්ලෙන් ආපු 30 1830යි මෙතන 1830යි හරි. ඊට පස්සේ දෙවෙනි ගැලපිල්ල පුතේ මේවා මේ 30ක බඩු 40කට විකුණුම් විදිය ලියලා තිබ්බා. ඒක වැරදි. එහෙනම් අපි විකුණුම් වලින් 40ක් අඩු කරා මේ අඩු කළා මෙතන විකුණුම් ලිව්වේ 3660න් 40 අඩු කළා 3620යි. तो ණයගැතියන්ගෙන් පුතේ 550ක් හිටියා එතනින් 40 ගන්න 510යි තුන්වෙනි ගැලපිල්ල තව පුතේ තව බොල් නැහැ 50ක් තව කපන්න කියන එකක් කැපුවාම ණයගැතිය 460යි
බොල් ණය 50යි. හරි? තුන්වෙනි ගැළපිල්ල ඉවර නෑ. තව තියෙනවා. දැන් මට කියන්න දැන් ඔයා මට කියන්න පුතේ මේ අවුරුද්දේ අග දවසට ණය ගැතියෝ කීයද? දැන් මේ අවුරුද්දේ අග දවසට ණය ගැතියෝ කීයද පුතේ? කියන්න. 550 නේද හිටියේ? නමුත් මේ අවුරුද්දේ අග දවසේදී ණය ගැතියෝ කීයද ඉන්නේ කියලා කියන්නම දැන් මට. 460යි. 460යි. ඒ කියන්නේ පුතේ ලබන අවුරුද්දේ ඔයා ණය ගැතියන්ගෙන් ඉල්ලන්නේ කීයද? 460. 460ම ඉල්ලනවා. ණය ගැතියන්න පුතේ ලියුම් දානවා 460ම දෙන්න කියලා. දැන් මේ අවුරුද්දේ අග දවසේ ණය ගැතියෝ 460යි. හරි? නමුත් පුතේ ඔය 460න් කීයක් හරි ලබන අවුරුද්දේදී මොනවා වෙන්න පුළුවන්ද? ඔය 460 වෙන්න පුළුවන්. ඒකට අපි ඉස්සර කිව්වේ මොකක් කියලාද? අඩමාන ණය. ඉස්සර කිව්වේ අඩමාන ණය සදා ඉඩ හරිනවා කියලා. දැන් ඒකට කියන්නේ මොනවද සදා ඉඩ හරිනවා කියලා? හානි කරන ලාභ සදා ඉඩ හරිනවා කියලා. ඉස්සර ඒකට කිව්වා අඩමාන ණය සදා ඉඩ හරිනවා කියලා. දැන් අපි ඒකට කියන්නේ මොනවද සදා ඉඩ හරිනවා කියලාද පුතේ කියන්නේ? හානි කරන ලාභ. හානි කරන ලාභ සදා පුතේ වෙන්න පුළුවන් වියදමත් අපි දැම්මම ලාභයෙන් අඩු කරනවා. එහෙනම් පුතේ ඒ තුන්වෙනි ගැළපිල්ල අපිට කියනවා ඉතිරි ණය ගැතියන්ගෙන් 10%ක් හානි කරන ලාභ ලෙස ඉඩ හැරිය යුතුයි. ඒ කියන්නේ පුතේ මේ 460න් තව කීයක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මේ 46ක්. 46. ඒ 46ත් මොන අවුරුදු වියදම විදිහටම සලකනවාද කියන්නේ? මේ අවුරුදු වියදම. මේ අවුරුද්දේ වියදම විදිහට සලකනවා පුතේ. හරියටම හරි. එහෙනම් පුතේ ඒ 46ත් මේකටම එකතු කරන්න. ඒ 46ත් මේකටම එකතු කරන්න. මේ අවුරුද්දේ නිශ්චිත වශයෙන් නොලැබෙන 50යි තව 46ක් බලාපොරොත්තු අතර. පුතේ 46 හැබැයි ණය ගැතියෝ 400ටම තමයි. ණය ගැතියෝ 400ට ලබන අවුරුද්දේ ණය ගැතියෝ 400ටම ඉල්ලනවා. නමුත් පුතේ අපි ඒකෙන් අතෑරපු ටික මෙතන ලියනවා. වින හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම හානි කරන ලාභ ඉඩ හැරීම කියලා මෙතනින් ඒ 46 වෙනම අඩු කරලා පෙන්නනවා. හැබැයි ණය ගැතියෝ 400ටම තමයි ඈ. ණය ගැති ගිණුමේ 460යි ණය ගැති අපි 400ටම ඉල්ලනවා. නමුත් අපි අයින් කරපු 46 වෙනම පෙන්නනවා. එතකොට පුතේ ණය ගැතියන්ගේ ධාරණා කියනවා 460න් 46ක් ගියාම 460න් 46ක් ගියාම කීයද පුතේ? 414යි. 414යි. හරි 414යි. මෙතන මේ මුළු තනිකරම හානි කරන ලාභය 96යි. සම්පූර්ණ හානි කරන ලාභය 96යි. සම්පූර්ණ හානි කරන ලාභය 96යි. ඊට මේ 46ත් ආවේ තුන්වෙනි ගැළපිල්ලෙන් මේ 46ත් ආවේ තුන්වෙනි ගැළපිල්ල. අපි ගිය සතියේ ඔය ඉගෙන ගත්ත ගැළපිලි දෙකකට. බොල් ණය කපන එක වෙනම හානි කරන ලාභ ඉඩ හරින එක වෙනම. හරි. ගැළපිලි දෙකකට කරේ. නමුත් ඔයගොල්ලෝගේ වාර විභාගෙට දුන්නේ එක ගැළපිල්ලක් විදියට. හරිනේ? හරි. ඔච්චර තමයි ඔය ගානේ. ඊට පස්සේ මහ ලොකු දෙයක් නෑ. ඔය ගාන ලොකුවට තිබ්බේ ඔච්චරයි. දෙ පැහැදිලි නේද ඔක්කොටම? තේරුණාද ඔක්කොටම කියපු දේ? හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි ගැළපිලි තුනක් ඉවරයි. හතරවෙනි ගැළපිල්ලට එන්න. දෙන්න හතරවෙනි ගැළපිල්ලට. දැන් ගිය සතිවල හිටපු නැති ළමයින්ට සමහරට පුතේ මේවා කරකොල අතෑරියා වගේ. කමක් නැහැ පුතේ මේ මාත් එක්ක කරගෙන යන්නකෝ. ඒක උරාට පුළුවන් වෙයි ඈ. හරි. හතරවෙනි ගැළපිල්ල 21 1 දින. පුතේ 21 3:20 මේ අවුරුදු ඉවරයි. අවුරුද්ද මේ ගැළපිල්ල පුතේ අද උගන්වන්නේ. මේ කරපු දේ තොග ගැළපිල්ල විකිණීම ආපසු පිටස ගැළපිල්ල බොල් ණය කපන එක හානි කරන ලාභ ඉඩ හැරීම ඔක්කොම ගිය සතිය ඉගෙන ගත්තානේ. ගිය සතියේ ඉස්සර සතියේ. දැන් මේ ගැළපිල්ල අලුත් ගැළපිල්ලක්. අලුතෙන්ම දැන් ඉගෙන ගන්න ගැළපිල්ලක්. 21 1 කියන්නේ පුතේ අවුරුද්ද ඉවර වෙන්න මාස 3 කලින් 150ක තොගයක් හානි වෙලා. ඉතින් අපි ගාව විකුණන්න තියෙන බඩු වලින් කීයක බඩුද හානි වෙලා තියෙන්නේ? 150ක බඩු හානි වෙලා. ඉතින් අපි ගාව විකුණන්න තියෙන බඩු වලින් 150ක බඩු හානි වෙලා. 150ක බඩු හානි වෙලා. ඉතින් විකුණන්න ගෙනා බඩු ටික මේ ආරම්භක තොගයේ ගැනුම් ඇතුලේ තියෙන්නේ.
එහෙනම් පුතේ බඩු හානි වුණා නම් මේ භාණ්ඩ වලට මොන හරි වුණා නම් පුතේ භාණ්ඩ ව්‍යාපාරයෙන් අඩු වුණා නම් මොනවද භාණ්ඩ අඩු වෙන්න පුළුවන්? අයිතිකාරයා ගැන්ලි කරොත්, හොරෙක් ඇවිල්ලා හොරකම් කරොත්, භාණ්ඩ පරිත්‍යාග කරොත්, භාණ්ඩ විනාශ වුණොත් මොකද වෙන්නේ පුතේ? මේ විකුණන්න තියෙන බඩු වලින් අඩු වෙනවා. ඉතින් භාණ්ඩ වලට මොනවා හරි වුණොත් මෙන්න මේ ආරම්භක තුකේ ගැනුම් වලින් ඒවා අඩු වෙන්න ඕනේ. මේකෙත් පුතේ මොකද වෙලා තියෙන්නේ? 150ක බඩු මොනවා වෙලාද? කියන්න පුතේ 150ක බඩු මොනවා වෙලාද? හානි වෙලා. 150ක බඩු හානි වෙලා. එහෙනම් පුතේ ඒක මෙතනින් අඩු වෙන්න ඕනේ. මේ ආරම්භක තුකේ ගැනුම් වලින් ඒක අඩු වෙන්න ඕනේ. ලියන්න මෙතන හානි උතොග මේ අවසන් තොගේ ලියපු එකට උඩරූල අතාරින්න. අවසන් තොගේ ලියපු එකට උඩරූල අතෑරලා ඊළඟ රූලෙ පුතේ භාණ්ඩ ගැන්ලි කරත් භාණ්ඩ විනාශුණත් එතන ලියන්නේ. මේ අවසන් තොගේ උඩරූල අතෑරලා ඊළඟ රූල ලියන්න තියෙන භාණ්ඩ තොග හානි වීම කියලා ලියන්න. නැත්නම් භාණ්ඩ හානි වීම නැත්නම් තොග හානි වීම. භාණ්ඩ හානි වීම කිව්වත් හරි තොග හානි වීම කිව්වත් හරි. තොග හානි වීම. නැත්නම් හානි වූ තොග නැත්නම් විනාශ වූ තොග නැත්නම් විනාශ වූ භාණ්ඩ ඕනේ වචනයක් හරි ඈ. හානි වූ තොග කිව්වත් හරි විනාශ වූ භාණ්ඩ කිව්වත් හරි. කීයක බඩුද පුතේ විනාශ වුනේ? 150ක බඩු විනාශ වුණා. හරි 150ක බඩු විනාශ වුණා. එකසිය 50ක බඩු විනාශ වුණා. 150ක බඩු විනාශ වුණා. එහෙනම් පුතේ මොකද වෙන්න ඕනේ 150 ඇතරින් කියන්නේ? එතනින් 150 අඩු කරන්න. තොග හානි වීම කියලා පුතේ. තොග හානි වීම, තොග නැතිවීම කියලා තොග හානි වීම, තොග නැතිවීම කියලා තොග හානි වීමනේ. තොග හානි වීම කියලා එතනින් තොග හානි කියලා 150 අඩු කරන්න. තොග හානි වීම කියලා 150 මෙතනින් අඩු කරන්න. හරි. තොග හානි වීම කියලා එතන 150 අඩු කරන්න. අඩු කරාද? තොග හානි වීම කියලා එතන 150 අඩු කරා. එතකොට මෙතනින් අඩු කරේ බඩු වලින් සිදුවෙච්ච හානිය. පුතේ ඔය හානි වෙච්ච එක අපිට මොකක්ද කියන්නේ? ඔය හානි වෙච්ච 150 අපිට පාඩුයි නේද? පුතේ රක්ෂණ වන්දි කතා තාම ආවේ නැහැ. මම ඒවට ක්‍රම ක්‍රමයෙන් එන්නේ. පුතේ මේ 150 අපි රක්ෂණය කළා මුකුත් නැහැ. එන 150ක බඩු විනාශ වුණා. අර හරියට පුතේ වියදමක් ගෙවුවාම මුදලිනුත් අඩු වෙලා වියදමක් විදිහට ලියන්නේ ඒ වගේ. මේ බඩු වලින් අඩු වුණා මෙතන 150. ඒ වගේම පුතේ 150 අපිට මොකද්ද රක්ෂණය කළා මුකුත් නැහැ. ඔය 150 මොකද්ද අපිට කියන්නේ? පුතේ මෙතනින් 150 අඩු වුණා. මේ අඩු කරේ භාණ්ඩ වලින් අඩු වෙන එක. මේ අඩු වෙනත් වියදමක්. පුතේ ඒක අපිට පාඩුවක්, අලාභයක්, වියදමක් නේද? මේ අඩු කරේ පුතේ භාණ්ඩ වලින් අඩු වෙන එක. විකුණන් දින බඩු වලින් 150ක බඩු ආන්න. මෙතනින් අඩු කරා 150. ඒ වගේම පුතේ 150 මොකක්ද අපිට කියන්නකෝ? ඒ වගේම 150 අපිට පාඩුවක්, අලාභයක් එනනම් කොහෙද ලියන්න ඕනේ? මෙන්න මේ වෙනත් විදිහට ලියන්න. පුතේ මෙතන තෝග හානි වෙච්ච තෝග හානි වූ තෝග 150යි. මොකුල් ලැබුන්නේ නැහැ. එහෙනම් අපිට සම්පූර්ණ අලාභෙත් කීයමද කියන්නේ? 150මයි. මෙතන ලියන්න පුතේ තෝග හානි අලාභය. තෝග හානි අලාභය එක විතරයි තියෙන්නේ පුතේ. ඒ නිසා දෙවෙනි තිරටම දාන්න 150යි. වරහන් කළාම දාන්න. තෝග හානි අලාභය දෙවෙනි තිරටම දාන්න 150ම. තෝග හානි අලාභය දෙවෙනි තිරටම දාන්න වරහන් කළ 150ම. හරිද? තෝග හානි අලාභය දෙවෙනි තිරටම දාන්න වරහන් කළාම 150. පුතේ මෙතන 150ක බඩු විනාශ වුණා. ඒ 150ම අපිට පාඩුවක් විදිහට ලිව්වා. ඒ කරේ හතරවෙනි කරපිල්ල නේද? 4. ගෙදරදී ආයි හදන්න තමයි පුතේ අංක දැම්මේ මම ඈ. ගෙදරදී හදන්න තමයි ආයි අංක දැම්මේ. හරිද?
පැහැදිලිද ප්‍රශ්න නැහැ නේද පුතේ ඒක? පුතේ විනාශ බඩු ටික මෙතනින් බඩු වලින් අඩු කරේ බඩු ටික අපෙන් විනාශ වුණා බඩු වලින් අඩු වුණා. ඒ වගේ මේක අපිට පාඩුවක් නිසා මෙතන තොගහානි අලාභය කියලා ලිව්වා. හරි? ඉවරයි. ඊට පස්සේ 150. ඊට පස්සේ පුතේ බලන්න හතරවෙනි ගැළපිල්ල 5. පස්වෙනි ගැළපිල්ල නම් ලේසි අපි දැන් ඕවා ගොඩක් කරා. ගොඩනැගිල්ලෙන් 10%යි මෝටර තුලින් 5%යි යන්ත්‍ර 5%යි සරල මාර්ග ක්‍රමයට ෂෙයා කළ යුතුයි. පුතේ මම හෝල් ක්ලාස් එකට වඩා මේක ඉක්මනින් කරගෙන යනවා. හෝල් ක්ලාස් එකේ පුතේ පොඩ්ඩක් ස්ලෝ එකේ යන්නේ. ඔයගලන්ට මම ඉක්මනට කරනවා. නැත්නම් පුතේ මේ ක්ලාස් එකේ වෙනසක් තියෙන බෑ ගෲප් ක්ලාස් එකක් නන් නේද? හරි. ගොඩනැගිල්ලෙන් 10%යි මෝටර තුලින් 5%යි යන්ත්‍ර උපකරණ වලින් 5% ෂෙයා කරන්න. හරි. පුතේ ගොඩනැගිලි ෂෙයා කරන්න කලින් ඉස්සරම ලියන්න ඉඩම ගත්ත ගාන 2000යි. මෙතන උඩින්ම ලියන්න ඉඩම්. ඉඩම් පුතේ ගත්ත ගාන 2000යි. මෙතන පිරිවැඩ දාන 2000. පිරිවැඩ දාන්න 2000. හරිද? පිරිවැඩ 2000 දාන්න. පුතේ ඉඩම් මොනවා කරන්නේ නැද්ද? කොහොමද ෂෙයා කරන්නේ නැහනේ. නෑ ඉඩම් වල සමුච්චයක් නැහැ. එහෙනම් ධාරණගේ 2000යි. ධාරණගේ 2000මයි. ධාරණගේ 2000මයි. ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. ඊට පස්සේ ගොඩනැගිලි. ගොඩනැගිලි පිරිවැය කීයද? පුතේ ගොඩනැගිල්ල ගත්ත ගාන කීයද? ගොඩනැගිල්ල ගත්ත ගාන 4000යි. එහෙනම් ගොඩනැගිලි පිරිවැය 4000යි. මෙතන ලියන්න 4000යි. මේ 4000 ඔක තියෙන එක හැම ලිව්වා 4000. ඉතින් 4000න් 100ට කීයද ෂෙයා කරන්න කියලා කියන්නේ? 4000න් මේ අවුරුද්දට දාලා ගොඩනැගිලි ෂෙයා කීයයි කියලාද කියන්නේ? 10%යි. ඉතින් 4000ට 10% කියන්නේ ගොඩනැගිල්ලෙන් මේ අවුරුද්දේ 4000න් 10%ක්. ඒ කියන්නේ 400ක් අගේ අඩු වෙනවා ෂෙයා වෙනවා. ගොඩනැගිලි අගේ අඩු වෙනවා. ඒක මේ අවුරුද්දේ වියදම. ඒක පුතේ මෙතන ලියන්න පරිපාලන වියදම ලියන්න ගොඩනැගිලි ෂෙයා 400යි. පරිපාලන වියදම ලියන්න ගොඩනැගිලි ෂෙයා පරිපාලන වියදම ලියන්න ගොඩනැගිලි ෂෙයා 400යි. පරිපාලන වියදම ලියන්න ගොඩනැගිලි ෂෙයා 400යි. පරිපාලන වියදම ලියන්න ගොඩනැගිලි ෂෙයා 400යි. මේක තමයි මේ අවුරුද්දට දාලා ෂෙයා. ඒ 400 මේ ගොඩනැගිල්ලෙන් අඩු වෙන්න ඕනේ. ඒ මේ 4000යි මේ අවුරුද්දේ ගොඩනැගිල්ලගේ 400කින් අඩු වෙනවා. ගිය අවුරුදු වලත් ඒ වගේ අඩු වෙලාක් දන්නේ නැහැ. ඒක තමයි සමුච්චය. ඉතින් මේ අවුරුදු ෂෙයා ටිකනේ 400. ගිය අවුරුද්දේ ගොඩනැගිලි මේ විදිහට ෂෙයා වෙලාද කියලා බලන්න සමුච්චය කීයක් තියෙනවද කියලා බලන්න. උදේ ගොඩනැගිලි සමුච්චය කොච්චරක් තියෙනවද? 24යි කියන්නේ දැක්කද ගිය අවුරුද්දේ මුලට 1400යි මේ අවුරුද්දේ 400යි ඔක්කොම කීයද එතකොට කියන්නේ 400යි මේ අවුරුද්දේ ටිකයි ඔක්කොම කීයද එතකොට 1800යි නේද? මෙතන දාන්න පුතේ ගොඩනැගිලි සමුච්චය වලට 1800යි. 1800යි. එතකොට පුතේ 4000න් 1800 ගියාම ගොඩනැගිල්ල වටින්නේ පුතේ 2200යි නේද? ගොඩනැගිල්ල වටින්නේ 2200යි. මේ පස්වෙනි ගැළපිල්ල 3ක් ෂෙයා කරන්න තියෙනවා මම ඒක 5 1 කියලා දාන්නම් ආයෙ ගෙදර. දැන් ඔක තේරෙන කට්ටිය මෙහෙම ඉලක්කම් දා ගන්න ඕනේ නෑ. දැන් හොඳටම පැහැදිලි නම්. නැත්තම් ගෙදරදී හරියට අමතක වෙනවානේ 5 1 මෙතනත් 5 1. ඉතින් මේව දැම්මම ලකුණු හම්බෙන්නේ නෑ. ලකුණු හම්බෙන්නේ මේ රතු පෑනෙන් ලියපුවට විතරයි ඈ. මේකයි ඔය කරන්න වැදගත්ම ටික. හරි ඊට පස්සේ ගොඩනැගිල්ලනේ ඊට පස්සේ මොනවද ෂෙයා කරන්න තියෙන්නේ? මෝටර රථය නෑ මෝටර රථ. මෝටර රථයේ පිරිවැය 4000යි. කියන්නේ මෙතන මෝටර රථයේ පිරිවැය මෝටර රථ 4000යි පිරිවැය. මෝටර රථයේ පිරිවැය 4000 දාන්නකො එතනට. 4000යි උදේ ඔයගලන්ට වැඩ කරගලිත් සමානට සිග්නල් නැතිව නැත්නම් ඩේට් ඉවරලා මීටින් එක ලියුණොත් අර
වෙබ්සයිට් එකෙන් බලන්න පුතේ. සිසුමන වෙබ්සයිට් එකෙන් බලන්න. මම බලන්නම් පුතේ ලබන සතියේ ඉඳලා මේ පාඩම YouTube එකටත් දාන්න. YouTube එකට මම දැම්මොත් මම ඔයගලන්ට මැසේජ් එක දාන්නම්. බොහෝ දුරට පුතේ මේක ඔයාලට YouTube එකනොත් බලන්න පුළුවන්. හෙට උදේ වෙද්දී නැත්නම් අද හවස වෙද්දීම YouTube එකේ අද හවස වෙද්දීම බලන්න පුළුවන්. එහෙනම් මම link එක දාන්නම්. ඒතර ඔයගලන්ට මොනවා හරි මග හැරිච්ච නැත්නම් පුතේ එකෙන් බලා ගන්න. ඔව් YouTube දාන්නම් පුතේ මම. ඒතර පුතේ අර YouTube පැකේජ් එකක් දැම්මම ඔයගලන්ට බලන්න පුළුවන්. data යන්නෙත් නැහැ නේ. unlimited තියෙනවා පුතේ dialog ලාගෙම 249 ද දැම්මම unlimited නේ. හරි. එතකොට පුතේ මේකේ මොනවා හරි සම්පූර්ණ පුතේ පන්තියෙත් පැය දෙක ඉඳලා මේකෙත් පැය දෙකම බල බල ඉන්න ඕනේ නැහැ. වෙලාව හිම අපරාධේ. මොනවා හරි අර මග ඇරිත් තැනක් තිබ්බොත් ටක් ගාලා බලා ගන්න. හරි. එතකොට මේ මෝටර රථයේ පිරිවැය 4000යි 4000න් සිට කීයද පුතේ ෂෙයා කරන්න කියලා කියන්නේ අපිට 105යි නේ. ඔව් මෝටර රථයේ 105යි. පුතේ 4000ට 105යි කියන්නේ කීයද? 4000ට 110 කියන්නේ 400යි 105යි කියන්නේ 200යි. කියන්න පුතේ මෝටර රථය පාවිච්චි කරන්න බාන්න බෙදා හරින්න. මෝටර රථය පාවිච්චි කරන්න බාන්න බෙදා හරින්න. බෙදා හැරි විදිහට ලියන්න මෝටර රථය. මෝටර රථය බෙදා හැරි විදිහට ලියන්න පුතේ මෝටර රථය. බෙදා හැරි විදිහට ලියන්න මෝටර රථය 200යි. ඉතින් දෙක ලියන්නේ මෙයා 9 එක නෙවෙයි එළියට පන්නලා 200යි. 200යි. ඒතකොට 200යි පුතේ දැන්ට මෝටර රථයට ෂෙයා කරලා තියෙනවා කීයක්ද අවුරුද්දේ මුල? 150ක්. දැක්කද ශේෂ බ්‍රික්ෂ තියෙන 150ක්. ඒ මේ අවුරුද්දේ මුල වෙනකන් 150 මේ අවුරුද්දේ 200ත් එක්ක ඔක්කොම මෝටරේ සමුච්චය 350යි. මෙතන දාන්න 350. එතකොට පුතේ මෝටර රථේ වටින්නේ 4000න් 350ක් ගියා මෝටර රථේ වටින්නේ 3650යි. මෝටර රථේ වටින්නේ 3650යි. මෝටර රථේ වටින්නේ 3650යි. පහේ දෙක කියලා දාන්න එකට මම පස්වෙනි ගැලපිලි දෙවෙනි කොටස පහේ දෙක මෙගලක් දෙක පහේ දෙක ඊට පස්සේ අග්ගල කරමු වෙලා වෙනවා. යන්ත්‍ර උපකරණ පිරිවැය මේවා අපි කරානේ උදේ ගිය සතියවල යන්ත්‍ර උපකරණ වල පිරිවැය 3500යි. එයානේ යන්ත්‍ර උපකරණ යන්ත්‍ර උපකරණ 3500යි. මෙතන දැම්ම 3500. මේ 3500න් 105ක් දෙක ෂෙයා කරන්න කියන්නේ. ඔව්. 3500 105ක් කියන්නේ කීයද? 3500 105ක් කියන්නේ 110ක් කියන්නේ 350 එකෙන් භාගේ කීයද? 175යි නේ. මේ යන්ත්‍රයේ පුතේ මොකුත් නොකියුවොත් ඒක පාවිච්චි කරන්නේ පරිපාලන විධාන වලට. පරිපාලන විධාන ලියන්නේ යන්ත්‍ර උපකරණ ෂෙයා. පරිපාලන විධාන ලියන්නේ යන්ත්‍ර උපකරණ ෂෙයා 175යි. පරිපාලන විධාතු ලියන්නේ යන්ත්‍ර උපකරණ ෂේ 175යි. පරිපාලන විධාතු ලියන්නේ යන්ත්‍ර උපකරණ ෂේ 175යි. පරිපාලන විධාතු ලියන්නේ යන්ත්‍ර උපකරණ ෂේ 175යි. 175යි දැන්ට පුතේ සමුච්චය තියෙනවා කොච්චරද? 175යි දැන්ට සමුච්චය තියෙනවා 300යි. 300 175යි 475යි. මෙතන දාන්න 475. එතකොට ධාරණා ගේනවා. එතකොට ධාරණා ගේනවා කීයද? 3500 475 කරනවා 3025යි. ඒ පස්වෙනි ගැලපිලි තුන්වෙනි කොටස කියලා දාගම. එතකොට තේරෙනවානේ 5 3 හරිද? 5 3 පස්වෙනි ගැලපිලි 3 හරි 5 3 සෝදරම තේරෙනව නේද? පස්වෙනි ගැලපිලි තුන්වෙනි කොටස හරි ඊට පස්සේ මේ ගැලපිලි ඉවරයි. පස්වෙනි ගැලපිලි ඉවරයි. මේ ටික එකතු කරලා යටින් දැම්ම විදිහට ගහලා දාන්න. මට කියන්න පුතේ පිරිවැය තීරුව එකතුවට අක් ගාලා දාන්න කවුරු එකතු කළා? පිරිවැය තීරුව එකතු කීයද? 10875යි. 10875යි.
නෑ සර් 13500යි පිරිවැය. සමුච්චය සර් 2625යි. අනික උත්තර දියන්න. පිරිවැය කිව්වේ 13යි 13500යි. පිරිවැය 13යි 500යි සමුච්චය තුනේ එකතුව 2625යි. 2625යි ධාරණගේ 10යි 875යි. 10යි 875යි. මේව බබා වගේ මෙහෙම එකතු කර කර පෙන්නන්න ඕනේ නැහැ නේ. දන්නවනේ ඒව ගත්තේ ඇටි ඔයගොල්ලෝ. හරි. අන්තිම ගැලපිල්ල ලේසි ගැලපිලිකුත් ඒව නම් අපි කරා හැම ගානකම කරා. 6. පුතේ 6 වෙනි එකත් ඉස්සර ගණන් වල ගැලපිලි දෙකකට වාක් කරේ අපි. ගෙවිය යුතු එකයි කලින් ගෙවු එක වෙන වෙනමනේ. 6 වෙනි ගැලපිල්ල බලන්න. 21 3 දිනට ගෙවිය යුතු විදුලිය 25කි. එදිනට කලින් ගෙවු වරිපණන් 10කි. හරි. පුතේ අවුරුද්දේ අග දවසට තව විදුලිය 25ක් ගෙවන්න තියෙනවලු. දැන්ට විදුලිය කීයක් ගෙවලාද කියලා බලන්න. අග දවසට තව විදුලිය 25ක් ගෙවන්න තියෙනවලු. දැන්ට විදුලිය කීයක් ගෙවලාද කියලා බලන්න පුතේ. දැන්ට විදුලිය ගෙවලා තියෙනවා අපි 500ක් නේද? 500යි මේ 25යි පුතේ ඔක්කොම විදුලිය කීයද එතකොට? 525යි. ලියන්න බෙදෑරීම විදුලි විදුලිය පරිපාලන පුතේ විදුලිය දැන්ට 500ක් ගෙවලා තියෙනවා තව 25ක් ගෙවන්න තියෙනවා. එතකොට විදුලිය කියලා ලියන්න 525යි. පරිපාලන විදුලිය ලියන්න විදුලිය පරිපාලන විදුලිය ලියන්න විදුලිය 525යි. පරිපාලන විදුලිය ලියන්න විදුලිය 525යි. ඊට තව 25 මේ 525 ලිව්වට අපි තාම ගෙවලා තියෙන්නේ 500යි. තව 25ක් ගෙවන්න තියෙනවා. ගෙවිය යුතු එහෙම නැත්නම් උපචිත විදුලිය ගෙවිය යුතු එහෙම නැත්නම් උපචිත විදුලිය දෙවන තිරුවට දාන්න 25යි. ගෙවිය යුතු එහෙම නැත්නම් උපචිත විදුලිය 25යි දෙවන තිරුවට දාන්න. දෙවන තිරුවට දාන්න 25යි. ගෙවිය යුතු එහෙම නැත්නම් උපචිත විදුලිය 25යි. දෙවන තිරුවට 25 දාන්න. හරි ඒකෙන් පුතේ අනිත් ගැලපිල්ල ඒ පුතේ හයිඩි ගැලපිල්ලනේ 6 1 කියලා දාමු එකට. දැන් තේරෙනවා පුතේ මෙහෙම දාගන්න ඕනේ 6 1 මේකත් 6 1. ඒක දෙවෙනි කොටස කලින් ගෙවූ වරිපණම් 10යි. ඒ කලින් ගෙවූ ඉදිරියට ගෙවූ වරිපණම් 10යිලු. වැඩිපුර ගෙවූ වරිපණම් 10යිලු. බලන්න පුතේ වරිපණම් දැන්ට කීයක් ගෙවලාද කියලා. දැන්ට වරිපණම් වියදම නගර සභාවට 250ක් ගෙවලා දැක්කද? දැන්ට පුතේ නගර සභාවට අපි වරිපණම් කියලා 250ක් ගෙවලා 250යි තව වැඩිපුර 10ක් ලබන අවුරුද්දට ගෙවලා. එහෙනම් මේ අවුරුද්දේ වරිපණම් වියදම 240යි. පරිපාලන වියදම ලියන වරිපණම් 240යි. පරිපාලන වියදම ලියන වරිපණම් 240යි. 240යි. ඊට 250ක් ගෙවලා තිබ්බා. ඒකෙන් වැඩිපුර ගෙවපු 10 අපිට වත්කම ජංගම වත්කම තුල ලියන්න ඉදිරියට ගෙවු වරිපණම් නැත්නම් කලින් ගෙවු වරිපණම් කිව්වත් හරි ඉදිරියට ගෙවු වරිපණම් දෙවන දිරුම දාන්න 10යි. ඉදිරියට ගෙවු වරිපණම් 10යි. right ගැලපිලි ටික ඉවරයි. පුතේ ගැලපිලි ඉවරයි. නමුත් අපිට ඒක 6 2 කියලා දාගමු දැන් දෙකේම 6 2 හරි ගැලපිලි ඔතන ඉවරයි. නමුත් තව ගැලපිලි පුතේ ශේෂ ත්‍රික්ෂම ඇතුලෙන් එන්නත් පුළුවන්. හරි මම කිව්වා නේ පුතේ අර ලබාගත් බැංකු ණය ඉතන 10 කියලා ලියා ගන්න කියලා කිව්වම මේ දැන් මේක නොලියපු ටික අපි ලියමු. ඉතින් දැන් නොලියපුවා ගැලපිලි වලට සම්බන්ධ නැහැනේ. ඒවා මෙහෙම්මම ලියනවා. ඒ කියන්නේ ඒවා ලියවෙන්නේ එක තැනක විතරයි. ගැලපිල්ල නිසා පුතේ ගැලපිල්ලක හරබැර වෙද්දී ගිනුම් දෙකක වෙනස් වුණේවා දැන් දෙකක ලියවුණා. දැන් වෙනස් නොවිච්ච ටික පුතේ එක තැනක විතරයි ලියවෙන්නේ. ඉඩම් ලිව්වා. ගොඩනැගිලි ලිව්වා. මෝටර රථයේ පිරිවැය ලිව්වා. යන්ත්‍ර උපකරණ පිරිවැය ලිව්වා. සමුච්චය තුනම ලිව්වා. ගැනුම් පුතේ ගැනුම් 1200යි. හරි ගැනුම් 1200යි. හරි ගැනුම් ලියන්න කලින් විකුණුම් ලියලා පුතේ ආපසු යොමු කීයද කියලා බලන්න පොඩ්ඩක් පුතේ. ආපසු යොමු පුතේ එතන පොඩ්ඩක් යට තියෙනවා. ආපසු යොමු සහ ආපසු යවුම් 60 යනු ආපසු යොමු 60 මෙතන ලියලා ඉන්නකෝ. ආපසු යොමු 60 ලියලා ලියලා
අඩු කළ උත්තරෙත් ගන්න 0යි 12න් 6ක් 6යි 5යි. ඒකට පිරිවැටුම කියලා කියන්නත් පුළුවන් අපිට. ඒකට පිරිවැටුම කියලා කියන්නත් පුළුවන් අපිට නේද? හරි. උදේ මගේ හරුණා මම කිව්වේ මම මේක YouTube එකට දාන්නම්. එතකොට බලන්න නැත්නම් අර ශ්‍රී සුමන කියන වෙබ්සයිට් එකෙන් බලන්න. මොනවා හරි පුතේ දැන් පන්ති ඉද්දි මගේ ඇරලා ලියුණා නම් ආයෙත් පුතේ තේරෙන්නේ නැහැ ඊට පස්සේ සිද්ධියක් මම හැම එකම පුතේ ඒ විදිහට දාන්නම් දැන් YouTube එකට. ඒක ඔයගලන්ට ඒකෙන් බලත හැකියි. හැමතිස්සෙම පන්තියේ live සම්බන්ධ වෙන්න මගේ හැරුණොත් YouTube එකේ මාද link එක දාන්නම් පුතේ අවසර ඔයගලන්ට බලන්න. හරි. එතකොට පුතේ ගැනුම් තියෙන්නේ ගැනුම් කීයද කියලා බලන්න. ගැනුම් 1200යි. උදේ ගැනුම් 1200 ලියන්න කලින් ආරම්භක තොගේ ලියන්න මෙතන. ආරම්භක තොගේ ලියන්න මෙතන. ආරම්භක තොගේ ලියන්න පුතේ කීයද ආරම්භක තොගය? පුතේ ආරම්භක තොගේ ලියන්න කීයද ආරම්භක තොගය? යට තියෙනවා තොග පිරිවැයට 24ක දින්න කියලා තියෙන 2041 දියන්. පුතේ එතරම් යට තියෙන තොග පිරිවැයට 24ක දින්න තොගේ 2040 දාන්න මෙතන ආරම්භක තොගේ 2040යි. ඒ 2040ට ගැනුම් ටික එකතු කරන්න. ඒ 2040ට ගැනුම් ටික එකතු කරන්න. ඒ 2040ට ගැනුම් ටික එකතු කරන්න පුතේ ගැනුම් කීයද? ගැනුම් 1200යි. ඉතින් මේකේ ගෙනීමේ කුලිය එහෙම නෑ නේද? ගෙනීමේ කුලිය තීරු ගාස්තු එහෙම මොකුත් නෑ නේ. ඉතින් ගෙනීමේ කුලිය තීරු ගාස්තු එහෙම මොකුත් නෑ නේද? නෑ. එහෙනම් මේ දෙක එකතුව ගන්න. මේ ගෙනීම මේ දෙක එකතුව ගන්න. 0යි 4යි 2යි 3240යි 3240යි. ඉතින් මේකෙන් ආපසු යවපුවා තිබ්බොත් අඩු වෙන. අපි ආපසු යවුම් මෙතන අඩු කරා ආපසු යවුම් තිබ්බොත් මේකෙන් අඩු කරන්න. ඍණ ආපසු යවුම් ඍණ ආපසු යවුම් එකෙන් අඩු කරන්න ආපසු යවුම් තිබ්බොත් කීයද බලන්න පුතේ ආපසු යවුම් එකෙන් අඩු කරන්න ආපසු යවුම් තිබ්බොත් දෙක කීයද කියලා බලන්න ආපසු යවුම් දෙක කීයද ආපසු යවුම් ඉතින් බලන්න ආපසු යවුම් කීයද කියලා ආපසු යවුම් කීයද කියලා බලන්න ඉතින් ආපසු යවුම් දීලා තියෙනවා අපිට 90ද ආපසු යවුම් 60යි ආපසු යවුම් 90යි 90 මේ වරහන් කළ යටිට පුත් ගහලා උත්තරේ මෙතනටම ගන්න දෙවන තුඩ ගන්න මෙතන තමයි 0යි 14න් 9ක් 5යි 1යි 3150යි හරි එතනින් නතර කරන්න මේ ටික 3150යි එතනින් නතර කරලා හරි ඉතුරු ටික කරගෙන යමු අපි ඉතුරු ටික කරගෙන යමු ගැනුම් ලිව්වා විකුණු ගැනුම් ලිව්වා දැන් හරි විකුණු ලිව්වා විකුණු ලිව්වනේ අර අපි අඩු කරලා ප්‍රාග්ධනය ඉතින් ප්‍රාග්ධනය හිමිකම් වල තුන්වෙනි තිරු දාන්න 13700යි මෙතන ප්‍රාග්ධනය තුන්වෙනි තිරු දාන්න 13700යි ප්‍රාග්ධනය එතන දාන්න තුන්වෙනි තිරුන 13700යි ප්‍රාග්ධනය එතන තුන්වෙනි තිරුන දාන්න 13700යි හරි 13700යි ඊට පස්සේ ප්‍රාග්ධනය දැම්මනේ 13700යි උදේ මට කියන්න මේ පොසොන් දවසේ මම කියන්න පොසොන් දවසේ ඉස්කෝලේ ක්ලාස් එකේ මොකලන්ට නැතුව ඇති නේද අතිරේක පන්තියක් දාන්න බැරි වේද අපිට උදේ පොසොන් දවසේ ඔයගලන්ට අතිරේක පන්තියක් දාගන්න බැරි වේද මට 10ට විතර උදේ පුළුවන් නේ උදේමත් පුළුවන් නේ උදේ 6 මාට බලන්න මම වෙලාව කියන උදේ පුළුවන් නේ උදේ 9 මාට හරි උදේම හරි මම දාන්න පුළුවන් නේ ඔක්කොටම බැරි කවුරුත් නැහැ නේද පුළුවන් හරි උදේ එහෙනම් මේ බ්‍රහස්පතින්ද පොය දවසේ ඉස්කෝලේ නෑනේ පන්ති ඕගොල්ලන්ට අතිරේක පන්තියක් තියෙනවා මම 21 ළමයිගේ පන්ති නතර කරලා ඔව් උදේ වෙලාව දාන්න උදේ දාන්න හරි 12 විතර වෙනකම් පුළුවන් නේ ඔයගලන්ට පුළුවන් නේ 12 විතර වෙනකම් හරි පුතේ මට උදේ පන්තියක් තියෙනවා ඒක උදේම පොඩ්ඩක් කරන්න බලලා ඔයගලන්ට බලමු මේක මේ මේ පන්ති මට වෙනස් කරගන්න පුළුවන්
ඔයාලා මම දාන්න පැය දෙකමාරක තුනක පන්තියක් දානවා 12ට කලින් දානවා කොහොම හරි පන්තිය. එක්ක 9:00 12 වගේ දාන්න බලන්න මම 9:00 12 වගේ දැම්මම නම් නිදිය ගන්නත් පුළුවන් උදේනේ පොඩ්ඩක් අනිවාර්ය දවසේ. හරි. උදේ එහෙනම් මේ පොයේ දවසේ ඔයාලට අතිරේක පන්තියක් තියෙනවා ඈ. ඔයාලන්න පුතේ අර හෝල් ක්ලාස් වලට අපි ඉස්සර වෙන්න ඕනේ. ඉස්සර අපි අර වැරදි වලින් මේ විවරණ නිසා ඉස්සරහා නම් පුතේ දැන් මේ පාඩමෙන් හරි ඉස්සරහා යන්න එපා අපි. හරි. ඒ නිසා මම දැන් මතක් වෙච්ච ළමන් කිව්වේ පොයේ දවසේ ඔයගලන්ට අතිරේක පන්තියක් තියෙනවා බ්‍රාස් වෙන පුතේ රටත් වහලානේ කොහොමද? සංචාර සීමා පොයේ දවස් දාලානේ. ඒක විවෘත කරාට හරි. එහෙනම් මතක තියාගන්න එක ඈ. හරි. දැන් අපි ලියලා හිටිය පුතේ මොනවද? ප්‍රාන්තනේ ලිව්ව 1300. වෙනද ලැබියුද්දෑ. වෙනද ලැබියුද්දෑ කියන පුතේ නායකතුව ලිව්වා අපි. නායකතුව යන පුතේ ගැලපිලි දෙකක් සම්බන්ධ කරලා මේ 400ක් ලිව්වා. වෙනද ගෙවියුද්දෑ කියන්නේ නාහිමියෝ. ජංගම වක්කීම් මෙතුළු ලියන්න 400යි. නාහිමියෝ නැත්තම් වෙනද ගෙවියුද්දෑ 400යි. නාහිමියෝ මෙතන ලියන්න 400යි. නාහිමියෝ 400යි. නැත්තම් වෙනද ගෙවියුද්දෑ කියලා ලිව්වත් හරි 400යි. වෙනද ගෙවියුද්දෑ 400යි. හරිද? වෙනද ගෙවියුද්දෑ 400යි. වෙනද ගෙවියුද්දෑ 400යි. හරි නේද පුතේ? වෙනද ගෙවියුද්දෑ 400යි. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ ආපසු එවුම් යවුම් දෙකම ලිව්වා හරි. ආපසු එවුම් යවුම් දෙකම ලිව්වා හරි. දුන් වට්ටම් හා ලද වට්ටම්. පුතේ දුන් වට්ටම් 150 බෙදහැරි වියදම. හර පැත්ත තියෙන්නේ දුන් වට්ටම් වියදම. බැර පැත්ත තියෙන්නේ ආදායම. ඒ කියන්නේ ලද වට්ටම. බෙදහැරි වියදම තුල යන දුන් වට්ටම් 150යි. බෙදහැරි වියදම තුල යන දුන් වට්ටම් 150යි. බෙදහැරි වියදම තුල යන දුන් වට්ටම් 150යි. මේ වෙනත් ආදායම් ඇතුලේ ලද වට්ටම් මේක විතරයි තියෙන දෙවන පිටුම දාන්න. ලද වට්ටම් එක විතරයි තියෙන දෙවන පිටුම දාන්න 300යි. ලද වට්ටම් වෙනත් ආදායම් ඇතුලේ අර දල්ලාවට හරි වෙනත් ආදායම් ඇතුලේ යන ලද වට්ටම් දෙවන පිටුම දාන්න 300යි. ලද වට්ටම් දෙවන පිටුම දාන්න 300යි. හරි. ලද වට්ටම් දෙවන පිටුම දාන්න 300යි. පැහැදිලි නේද ඒක? 300යි ඊළඟ එක 300යි පුතේ. ඊට පස්සේ තොග ලිව්වා මුදල්. පුතේ මුදල් ශේෂය කියන්නේ ඉතුරු වෙච්ච මුදල් ටික අපිට වත්කම ජංගම වත්කම් ඇතුළේ ලියන්න මුදල් කීයද? 3100ක් මුදල් තියෙනවා. මුදල් 3100ක් දැන් ලියන්න. මුදල් 3100යි. ඉතින් මම ආයි කියන්නේ මේ ගානේ පුතේ මේ ගැළපිලි වලට විතර අපි ලකුණු හම්බෙන්නේ. මේ මම රතෙන් ලිව්වේ ඒවට විතරයි ලකුණු හම්බෙන්නේ. මේ කඩු පෑන් ලියපුවල ලකුණු නැහැ. ගොඩාක් කට්ටිය ගැළපිලි ටික නොකර මේ බොරුවට ගානේ තියෙන දේවල් මේවා ලියලා ඉන්නවා. විකුණුම් ආපසියුම් ආරම්භක තොග ලකුණු නැහැ පුතේ. මේ ආරම්භක තොගේ ගැනුම් ඒවා ලියනවා. ලකුණු නැහැ. ලකුණු හම්බෙන්නේ පුතේ මේ රතු පෑන් ලියපු ගැළපිලි ටිකට විතරයි. ඒ නිසා ඊට පස්සේ මෝඩ වැඩ කරන්නේ නැහැ. කට්ටිය මේ ගාන හදද්දි මේ ආරම්භක තුකේ ලියනවා ගැනුම් ලියනවා ලකුණු හම්බෙයි කියලා හිතාගෙන නෑ එක ලකුණක්වත් නෑ. හරි. සමහරවිට ඔයගොල්ලෝ රවට්ටලා තියෙන ඕයල් කොමර්ස් කරපු ගුරුවරු මේ ඉරි ගැහුවල් ලකුණු දෙනවා. ඉරි ගැහුවාම ලකුණු දෙන්නේ පිස්සුවට එහෙම ලකුණු දෙන්නේ නෑ පුතේ. මේ ඉරි ගැහුවල් ලකුණු දෙන්නේ නෑ. ඉරි ගැහුවත් නෙමෙයි මේ ආරම්භක තුකේ ගැනුම් මේවා ලිව්වල් ලකුණු දෙන්නෙත් නෑ. ඒ බොරු ඒවා රැවටෙන්න එපා. මෙතන ලකුණු දෙනවා පුතේ. මේ නමනිමේ සෙන්සිටිව් ව්‍යාපාරයේ ඒ ගිණුම් කරන ඒක සංකල්පය. ඒක ලකුණක් දෙනවා. 21.3 දින අවසන් මාසක සඳහා ඒ කාලච්ඡේ සංකල්පය. ඒක ලකුණක් දෙනවා. ඉරි ගැහුවල් ලකුණු දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බොරුවට රැවටලා හිටියා. ඉරි ටික ගැහුවල් ලකුණු හම්බෙයි කියලා. ඒවල ගුරු රැවට්ටුවා බොරු කියවලා. එහෙම ලකුණු දෙන්නේ නැහැ. මේ කළු පෑන් ලියපු ඒකවල ලකුණු නැහැ. ලකුණු තියෙන රතු පෑන් ලියපුවට විතරයි. ඒ බොරු ඒවා රැවටලා ඉන්න එපා පුතේ. විදුලිය ලිව්වා අපි වරිපණම් ලිව්වා විකුණුම් කොමිස් බෙදහැරි වියදතුලේ 100යි. විකුණුම් කොමිස් බෙදහැරි වියදතුලේ 100යි. විකුණුම් කොමිස් බෙදහැරි වියදතුලේ 100 ලියන්න. විකුණුම් කොමිස් බෙදහැරි වියදතුලේ 100යි. විකුණුම් කොමිස් බෙදහැරි වියදතුලේ 100 ලිව්ව නේද? 100යි. ඊට පස්සේ
ප්‍රචාරණ වියදම් බෙදහැරි විදුලි 400 ලියන්නේ එහෙම. ප්‍රචාරණ වියදම් මේකත් බෙදහැරි වියදමක් 400යි. ප්‍රචාරණ වියදම එකත් බෙදහැරි වියදම් 400යි. හරි. බැංකු ගාස්තු ඉතින් අපිට වැරදියට උගන්වන්නේ මාත් ඔයගලන්ට වැරදියට උගන්වන්නේ. බැංකු ගාස්තු පුතේ අපි මාත් ඔයගලන්ට කිව්වේ කොහෙද ලියන්නද මූල්‍ය ටික ඇති. ඉස්කෝලේත් කිව්වේ මූල්‍ය. පුතේ නමුත් මතක තියාගන්න බැංකු ගාස්තු පරිපාලන වියදමක්. අපි දැන් මම ලියන්නේ මූල්‍යයට තමයි. බැංකු ගාස්තු පුතේ පරිපාලන වියදමක්. අපි අර සමාගම් ගණන් වලට එද්දි පුතේ මූල්‍ය වියදම් කියන්නේ ණය පොලි වලට විතරයි. ඒතර ඒකට බැංකු ගාස්තු වෙන්න බෑ ඒක ඇතුළට. හරි. බැංකු ගාස්තු කියන්නේ පුතේ හරියට බැලුවොත් පරිපාලන වියදමක්. නමුත් දැන් ලියන්න මූල්‍යයටද? මූල්‍ය වියදම් කිව්වම පුතේ ඒක ඇතුළට එන්න ඕනේ ඇත්තටම ණය පොලි විතරයි. කමන්නේ දැන් ලියන්නකෝ බැංකු ගාස්තු මූල්‍යයටද ලියන්න. බැංකු ගාස්තු මූල්‍යයටද ලියන්නේ 150යි. බැංකු ගාස්තු මූල්‍යයටද ලියන්නේ 150යි. පුතේ මේකේ අර ඊළඟ ගැලපෙන්නේ ණය පොලියක් එනවා. ඒ නිසා පළවෙනි පිටුරම දාන්න. 150යි. ඒ කොහෙ ලිව්වල් ලකුණු හම්බෙන්නේ නැහැ ඒකට. ඒ දේව ගැන හිතන්න එපා. බැංකු ගාස්තු මෙතන ලිව්වත් ඒ ලකුණු හම්බෙන්නේ නැහැ. එහෙනම් කොහෙ ලිව්වත් එකයි. හරි. ඒ දේව ප්‍රශ්න නෙමෙයි. නමුත් සමාගම් ගණන් වලදී පුතේ මූල්‍ය වියදම් කියන එක අපිට වැදගත් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයම හදද්දී. ඔන්න අන්තිම එක 27යි කියන්නේ පුතේ මේ අවුරුද්ද පටන් අරන් මාස කීයකට පස්සේද? 27යි කියන්නේ මේ අවුරුද්ද පටන් අරන් මාස කීයකට පස්සේද? පුතේ අවුරුද්ද ඉවර වෙන්නේ 21 3 පටන් ගන්න 24යි එක. 24 එක පටන් ගන්න අවුරුද්ද 27යි කියන්නේ පටන් අරන් මාස කීයකට පස්සේද? 27යි කියන්නේ අවුරුද්ද පටන් අරන් මාස කීයකට පස්සේද? එක්ක කතා කරලා කියන්නේ නැත්නම් මෙසේජ් එකක් දාන්න. පුතේ 27යි කියන්නේ අවුරුද්ද පටන් අරන් මාස කීයකට පස්සේද? 3කට. 3කට පස්සේ. තව අවුරුදු ඉවර වෙන්න මාස කීයක් තියෙනවද පුතේ? තව අවුරුදු ඉවර වෙන්න මාස කීයක් තියෙනවද? දැන් 12න් 3ක් අඩු කරාම 9යි ඒක කියා ගන්න බෑ. මාස 9ක් තියෙනවා. පුතේ අවුරුද්ද පටන් අරන් මාස 3කට පස්සේ ඉවර වෙන්න මාස 9කට කලින් ලබාගත් බැංකු ණය 2000යි. ලබාගත් බැංකු ණය 2000යි. පුතේ අපි බැංකු ණයක් අරගෙන 2000 ඒක අර හරියට ලියලා ඒක අපිට ජංගම නොවනවක් කීමක්. ජංගම නොවනවක් කීමද ලියන්න බැංකු ණය 2000යි. ජංගම නොවනවක් කීමද ලියන්න බැංකු ණය දෙවන තිරුරම දාන්න 2000යි. දෙවන තිරුරම දාන්න 2000යි. දෙවන තිරුරම දාන්න 2000යි. 2000 දැම්මනේ. එතන ගැළපිල්ලක් තිබ්බේ නැහැ මම ලියා ගන්න කිව්වා 10%යි. ඉතින් බැංකු ණයට 10%ක් පොලිය කීයද ගෙවුවා වුණ තා මේ අවුරුද්දේ පොලිය? බැංකු ණයට 10%ක් පොලිය බලන්න. ගෙවුවා වුණ තා මේ අවුරුද්දේ දාලා පොලිය කීයද? 200යි කියලා කෑ ගහන්න එපා. ඇයි ඒ? ඒක ණය පොලිය බලන්නේ 2000ට 100ට 10යි 12න් 9කට බලන්නේ පුතේ මාස 9කට මේ අවුරුද්දේ මාස 9ක් ඉවරලා තව මාස 9යි ඉතුරු මාස 9කට බලන්නේ 2000ට 10යි 12න් 9කට පොලිය බලන්නේ 2000ට 10යි 12න් 9කට පොලිය බලන්න. ඊපුතේ එතකොට පොලිය එන්නේ කීයද කියලා කියන්න මට 150යි නේ 150යි. ඉතින් එහෙනම් ලියන්න මූල්‍ය වියදම් ඇතුලේ මේ අවුරුද්දේ ණය පොලිය පුතේ ගෙවුවා වුණ නැත අපේ වියදම. මේ ණය පොලිය ගෙවුවා වුණ නැත අපේ වියදම. ලියන්න මූල්‍ය වියදම් ඇතුලේ ණය පොලිය 150යි. මූල්‍ය වියදම් ඇතුලේ ලියන්න ණය පොලිය 150යි. මූල්‍ය පිරිවැයට ලියන්න ණය පොලිය 150යි. ණය පොලිය 150යි. ණය පොලිය 150යි. උදේ ඒක 150 තාම ගෙවල නැහැ. තාම 150 ගෙවල නැහැ නේද? ඒක වගකීමක්. ගෙවල නැහනේ. උදේ වර්ෂයට අදාළ 150 ලිව්වා වියදමක් විදිහට. ගෙවපදස් එක වගකීමක්. ජංගම වගකීම තුල ලියන්න උපජිත ණය පොලිය. උපජිත ණය පොලිය 150යි. උපජිත ණය පොලිය කියලා 150 ලියන්න. උපජිත ණය පොලිය 150යි. ලිව්වද? උදේ ඒක අපිට 7 වෙනි ගැලපිල්ල කියලා ගත හැකි. 7 එක 7 වෙනි ගැලපිල්ල. ඒක ආවේ 7 වෙනි ගැලපිල්ලෙන්. 7 වෙනි ගැලපිල්ල ඡේදවල තිබ්බේ නැහැ අපි වෙනම හොයාගත්තේ. හරිද?
ඒක වෙනම හොයාගත්තේ. හරිද? හරි. දැන් අපි ගාන විදිහ ඔක්කොම ගැළපිලිත් ඉවරයි, ලියන ඒවා ලියලා ඉවරයි. දැන් ගාන ඉවර කරමු. ඉතින් ගාන ඉවර කරමු ටක් ගාලා. ආරම්භක තුනේ 2040 මේ 1100 එකතු වුණාම 3140යි. ඒකෙන් 90 රිටර්න් කරා. ඒතර අපි ගාව විකුණන තිබ්බ 3150ක බඩු. ඒ 3150 150ක් හානි වුණා. මෙතනින් අඩු කරන්න 150 අඩු කරාම 3000යි. මේ 3150ක් බඩුවට කොස්ට් වුණා යවුවයින් පස්සේ ඒ 3000ෙන් ඒ 3150 150ක් හානි වුණා. ඒතර විකුණන තිබ්බේ 3000යි. 3000න් පුතේ 1430ක බඩු ඉතුරුයි. එහෙනම් අපි විකුණලා තියෙන්නේ කීයක බඩුද? 0යි 10න් 3ක් 7යි 9න් 8ක් 1යි 2න් 1ක් 1යි. ඉතින් අපි 1170ක බඩු තමයි මේ විකුණුම් පිරිවැය 1170ක බඩු උඩ 3560කට විකුණලා තියෙන්නේ. 1170ක බඩු තමයි උඩ 3500 විකුණලා තියෙන්නේ. ඒකට අපිට දල්ලා වෙනවා 0යි 16න් 7ක් 9යි 14න් එකක් 3යි 4න් එකක් 3යි 3යි 2390. ඉතින් අපේ දල්ලාභේ 2390. මේ බලන්න පුතේ ඔක තමයි ව්‍යාපාරවල ඇත්ත කතාව. 1170ක බඩු වික්කේ 3560කට. දල්ලා බඩු විකුණන ලාභය 2000 ගාණක්. 1000 ගාණක බඩු විකුණලා 2000 ගාණක දල්ලාභේ. පුතේ කඩවල ඇත්ත කතාවත් ඕක තමයි. ඔය ලොකු ඇඳුම් කඩවල ඇත්ත කතාවත් ඕකයි. 1000 ගානක බඩු විකුණන්නේ 3000 ගානකට භාණ්ඩ විකුණනම 2000 ගානක දල්ලාභයක් වෙනවා. ඇයි පුතේ එච්චර දල්ලාභයක් තියාගන්න? ඒකෙන් තමයි ඒගොල්ලෝ කඩකුලේ ලයිට් බිල් සේවක වැටු ප්‍රචාරණ වේද ඔක්කොම ගෙවන්නේ. ඒවා ලොක් ගානක් යනවද නැද්ද? යනවා. ඔය නගරේ පුතේ බිල්ඩින් එකකට කුලී කොච්චරද? ඒ ඔක්කොම අර ඇඳුම් විකුණෙන් ලාභෙන්න ගෙවන්න ඕනේ. ප්‍රචාරණ වේද භාණ්ඩ පුතේ ඇඳුම් කඩයක් අවුරුද්දකට කොච්චර ප්‍රචාර වේදම් කරනවද කියලා වැඩ කරන සේවකයෝ. එතකොට මේ භාණ්ඩකින් ලොකු දල්ලාභයක් තියෙනවා. 100 භාණ්ඩයක් ඒගොල්ලෝ විකුණන 250ට. ඒගොල්ලන්ට කොස්ට් වෙන්නේ 100යි. නමුත් විකුණන 250කට. දල්ලාභය තමයි වැඩි. මෙතනත් ඒ වගේ. 1170 වල 3500 දලලාභෙම 2000 ගන්න. හරි කමන්නේ. දැන් මේ දෙක එකතු කරගන්න. බඩු විකුණන 2390 ලාභයි ලද වට්ටම් 300යි. ඒකට 9යි 0යි 9යි 2690යි 2690යි හරි 2690යි බෙදහැරි විදන් ටික කීයද කියලා බලන්න. බෙදහැරි විදන් ටික කීයද කියලා බලන්න පුතේ. 6යි 9යි 14යි 4 දැම්මා එකක් ඉතුරුයි 1යි 2යි 3යි 4යි 5යි 5 4 9යි 946යිද? පුතේ බෙදහැරින් ටික 946යිද? කියන්නකෝ. ඔව් සර්. ඔව් 946යි වරහන් කරන්න. පරිපාලන ටික 1340යි. 1340යි. ඔව් සර්. බිඳුවයි මම බලන්න 8යි 10යි 40යි 6යි 5යි 6යි ඔය 1340යි. වරහන් 150ම වරහන් වෙලා මේ දෙක 300යි. උදේ බලන්න අන්තිමට උත්තරේ සුද්ධ ලාභය කීයද කියලා බලන්න. සුද්ධ ලාභය ඍණ 46යි. ඍණ 46යි. සුද්ධ අලාභේ ඍණ 46යි. හරි. වරහන් 46යි. ඉතින් අර මං කියපු කතාව දැක්කද? බඩු විකුණන එකට එකක් ලාභ තියාගත්තත් උන්ට අලාභයි 46ක් තව. අපි හිතන්නේ මේ බඩු විකුණුවාම මෙච්චර ලාභයි කියලා නෙමෙයි. 1170 2390 බඩු විකුණලා ලාභ වුණාට පුතේ උන්ගේ කඩකුලි සේවක වැටු පරිපාලන වියදම් මේවා පොලි අඩු කරාම ලාභ නෙමෙයි 46ක් අලාභයි. දැක්කද? 46ක් අලාභයි. ඒක ප්‍රාග්ධනයෙන් අඩු කරන්න. ප්‍රාග්ධනයෙන් අඩු කරන්න සුද්ධ ලාභය කියලා යන කමක් නේ. 46 වරහන් කළා දාන්න. 46 වරහන් කළා දාන්න. දැම්මම 13700 මුදේ 46ක් අඩුනාම 13654ද 13654යි ගැල්ලිය නම් මනන්නේ නැහැ පුතේ. ජංගම වක්කීම් දෙකක් කීයද කියලා බලන්න.
ජංගම වක්කීම් ජංගම නොවන වක්කීම් 2000යි ජංගම වක්කීම් තුන කීයද පුතේ 575යි 575යි ජංගම නොවන වක්කම් වල ධාරණකේ 10යි 875යි මේ ජංගම වක්කම් ටික කීයද බලන්න ඉරක් ගාලා 5354යි 5354යි දොර මුළු වත්කම් ටික එනවා ඉතින් දෙන්නේ 9යි 5යි 7යි 12යි දෙක දැම්ම එකක් ඉතුරුයි 9යි 3යි 12යි එකක් ඉතුරුයි 16යි 229 ද මුළු වත්කම් ඔව් සර් ඔව් එහෙනම් මේ පැත්තෙත් බලන්න 16යි 229 වෙනවද කියලා 4යි 5යි 9යි 5යි 7යි 12යි දෙක දැම්ම එකක් ඉතුරුයි 1යි 6යි 7යි 7යි 5යි 12යි දෙක දැම්මා එකක් ඉතුරුයි 6යි 16යි 229ට ගාන සමානයි 16යි 229ට ගාන සමානයි 16යි 229ට ගාන සමානයි හරි 16යි 229ට ගාන සමානයි නේද පුතේ ඔක්කොමට හරි දේ ඔය මම කිව්වේ පටන් ගන්න කලින් දෙහිෝවිට වාර විභාග ප්‍රශ්නේ ඒක පුතේ මම මහා ලොකු වෙනසක් කරන ඒ ප්‍රශ්නේ තමයි ඔය හරි හොඳයි ප්‍රශ්නේ වරදක් නැහැ පුතේ හොඳ ප්‍රශ්නයක් හරි මම හිතන්නේ හදන්න නැතුවද ඉස්කෝලේ ගන්නලා තිබ්බේ නෑනේ මේ පාඩම වාර විභාගෙ දෙද්දි නේද ඔක ඉතින් මේ ඉතුරු මේ ගණන් ටික හැදුවාම ගණන් ටික පුළුවන් වෙන එක වෙන්නේ ඈ මේ ඉතුරු ගණන් ටික හැදුවාම මේක බැරි නම් ඉතින් වැඩක් නැහැ ඊට පස්සේ සංකල්ප ටික තියෙනවා ඉතින් අපි මේ වෙනදා ලාභ ගිණුම් පොඩි එකේ ඉඳලා පටන් ගත්තේ දැක්ක නේද වෙනද ගිණුමක් හදන හැටි ලාභ ගිණුම වෙනම පොඩියට හදලා මේ ආවේ එන පුතේ අභ්‍යාස 131ට 131ට එන්න 131ට එන්න දැන් මම හිතන්නේ ඔක්කොටම ටියුට් උත් හම්බුණා නේද හරි ඉතින් ටියුට් එක බෙදෙන කට්ටිය මට උදව්වක් කරේ පුතේ ඒගොල්ලෝ ඇත්තටම කූරියර් සර්විස් එකට දුන්නා පුතේ තාම ටියුට් හම්බෙලා නැහැ මම හිතන්නේ අපි ධනුෂ් එහෙම කූරියර් සර්විස් එකට දුන්නේ තාම සමහරක් පැති වල ටියුට් බෙදිලා නැහැ ඈත පැති වලට සත් දෙකක් විතර නමුත් පුතේ අපි සතියක් වගේ ඇතුළත පුතේ මුළු ඔක්කොටම වගේ ටියුට් ටික බෙදුවා හරි ඔක්කොටම වගේ බෙදාගත්තා පුතේ තව කවුරු හරි ටියුට් හම්බෙලා නැත්නම් එක්ක සල්ලි නැතුව ටියුට් එක ඉල්ලලා නැත්නම් පුතේ පොඩ්ඩක් මට කෝල් එකක් දෙන්න මම ටියුට් දෙන්නම් පුතේ හැබැයි දැන් නම් ගෙනත් දෙන්න බෑ පුතේ ආයෙත් ඇවිල්ලා ගන්න වෙයි ඈ හිතාරනවනේ මේ ගෙනත් දෙන වියදමත් පුතේ ඔක්කොම මම අතින් දාලා ඔයගලන්ට ටියුට් එක ගෙනත් දුන්නේ හරි මොනවා හරි පුතේ ප්‍රශ්නයක් නැතුව තාම ටියුට් එක අරන් නැති ළමයෙක් ඉන්නවනම් පුතේ මට කෝල් එකක් දෙන්න කියන්න හෙටින් පස්සේ පුතේ ආයතනයට ඇවිල්ලා ගන්න පුළුවන් හරි සතියක් නේ පුතේ අදත් ටියුට් බෙදුවා ගිය සෙන්සුරාදා නම් පුතේ ටියුට් බෙදලා තමයි පුතේ ඉවර කරගත්තේ පොඩි ඒරියා එකක් නෙමෙයි පුතේ කිතුල්ගල ලක්ෂ පාන් හිටන් ගියා හරි ගොඩාක් ඇතුල් වලට ගියා පුතේ දිස්ත්‍රික්ක 6කට ගියන්න උනා ගම්පහ පූගොඩ කිරිඳිවැල මේ පැත්තේ හිටා හරි 131 පුතේ ඒක ටියුට් එක ගියලා බෙදාගත්ත නිසා අපිට පාඩම කරන්න පුළුවන් වුණ නැත්නම් අපිට අද කරන්න වැඩක් නැහැ නේ 131කට එන්න එහෙනම් පුතේ මේ පොය දවසේ උදේවරුවට අතිරේක පන්තියක් තියෙනවා මම වෙලාව හරියටම දාන්නම් ඉතින් අපි 9 මාර්ට වගේ දාමුනේ 9 මාර 12 මාර්ට නම් පුතේ තියෙනවා පන්තිය මතකයිනේ 9 මාර නැත්නම් 10ට වුණත් කමන්නේ ඔව් 9 මාර්ට බලමු පුතේ මම වෙලාව දාන්නම් 9 මාර්ට හරි 10ට හරි 10 ඉඳලා 12 මාර විතර නම් පුතේ ක්ලාස් එක තියෙනවා ලබන සතියේ මේ ලබ සතියේ මේ පොය දවසේ පොසොන් පොය දවසේ හරි 131කට එන්න පහත ශේෂ ඩාලිසි වෙළඳසැලේ පොත් වලින් 20 12 31 දිනට පුටා ගන්නා ලදී. පහස් දාන් ශේෂ ඩාලිසි වෙළඳසැලේ පොත් වලින් 20 12 31 දින පුටා ගන්නා තිබුතේ. ඩාලිසි වෙළඳසැලේ පොත්වල තිබ්බ ශේෂ පිරික්සුම දීලා ඒක අතාරින්න. ඒක පුතේ ගැළපිලිට පෙර. ගැළපිලි දීලා තිනවා 8ක්. බාන්නේ ගැළපිලි 8. පළවෙනි ගැළපිල්ල දන්නවා. 20 12 31 දිනට භෞතික තොගය 25යි 300යි. භෞතික තොගය ව්‍යාපාරය ඇතුලේ තියෙන ටික තව පිටත් ඇති එහෙනම්. ලීබඩු උපකරණ ෂෙයා කිරීම පිරිවැයන් 10 ලීබඩු විතරයි ෂෙයා කරන්නේ. උපජිත වියදම් ගෙවල් කුලිය 10යි ඇහුරුම් වියදම් 100යි. පුතේ ඔතන ඇහුරුම් වියදම් බෙදහැරීම් වියදමක් විතර ගමු ගැනුම් වලට දාලා වියදමක් විතර ගන්න නැතුව. කාලිකුත් නෝ රක්ෂණේ 500යි
පහ වර්ෂය තුල ඇති වූ ගින්නකින් පිරිවැය 4000ක් වූ බඩු තොගයක් විනාශ වී ඇත. බඩු විනාශ වෙලා පුතේ. භාණ්ඩ වගේ විනාශ වෙලා අර අපි අද හතරවෙනි දැන් කරපු ගානේ හතරවෙනි ගැලපෙල තිබ්බේ ඒ වගේම භාණ්ඩ විනාශ. හැබැයි ඒක රක්ෂණ වන්දි හම්බෙලා. ඒක වැඩි මේක පොඩ්ඩක් වැඩි. 6 විකිණීමේ ආපසු එම් පිළිස. පොතේ 7යි 8යි අලුත්ම ගැලපිලි. 7යි 8යි අලුත්ම ගැලපිලි ඒලොල් විභාගයට අනිවාර්යයෙන්ම අහන ගැලපිලි. වේතන දක්වා ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ දායකය වන 300 අඩු කර සේවකයට කිව්වා ගියයි. සේවකයාගේ දායකය 450 තවම ගෙවයි. EPF කියලා තියෙනවා පොතේ සේවක අර්ථසාධක අරමුදල. අනිවාර්යයෙන්ම විභාගයට අහන්නේ ඕවා. ETF කියලා තියෙනවා සේවා නියුක්තියන්ගේ බාරකාර අරමුදල. ඒක පොතේ මොනවද කියලා මම කියන්නම්. හරි. ඉතින් මේ නෝට් එකේ තියෙනවා ගැලපිලි වලට අදාළ විස්තර ඒවත් කියව ගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ මේ පාඩමේ අන්තිමට සංකල්ප ටිකක් තියෙනවා. ඉතින් මේ ටියුට් එකෙන් පස්සේ අපිට කරන් තියෙන නිෂ්පාදන පිරිවැය ලේඛන සමාන ඉස්කෝලේ දැන් කරලත් තියෙන නිෂ්පාදන පිරිවැය ලේඛන. ඒක මේකෙන් පස්සේ හරි. ඒ නිසා අපි මේ කාලෙ පුතේ පුළුවන් තරම් අතිරේක පන්ති දෙක තුනක් දාලා ඉවර කරගමු මේ ටික. නැත්නම් ඉස්කෝලේ කරගෙන යනවනේ. අනිත් පන්ති වලට අපි ඉස්සරහ පුතේ. ළමයි රත්නපුරේ පන්තියන් ළමයි ඉන්නවා, කෑගල්ලේ පන්තියන් ළමයි ඉන්නවා, නුගේවඩ පන්තියන් ළමයි ඉන්නවා. ඒ ඔක්කොම වඩා අපි ඉස්සරහා. නමුත් අර ඉස්කෝලේ අපිට ඉස්සර වෙලා ඇති එකයි තියෙන මට ගැටලුව. ඒ මට්ටමට අපි කොහොම හරි යන්න ඕනේ. පුතේ කොහේ පන්ති ගියත් රත්නපුරේ, නුගේගොඩ, කෑගල්ලේ කොහේ පන්ති ගියත් පුතේ ඕනේ ගුරුවරයෙක් එක්ක මේ කරපු වැඩ ටික සස් දාන්න ඕගොල්ලෝ. සස් දාලා ඊට වැඩිය ඒ පන්ති වල වැඩ කරලා නම් මෙහෙ එන්න එපා එහෙම යන්න. ඒ යන හැම පන්තිවලම වඩා මේ පන්ති වැඩියෙන් වැඩ කරලා තියෙන්න එපා. ඒකනේ ඔයගොල්ලෝ මේ පන්තියට එන්නේ. නැත්තම් තේරුමක් නැහැනේ. හරි. පුතේ ඒ අන්තිම ගැලපෙල් දෙක අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. අපෙන් ඉල්ලන්නේ වෙනදා ලාභ ගිණුමේ මූල தত্ত্ব ප්‍රකාශය. ටක් ගාන රූල් කරගමු. 131 කියලා ලියන්න. නම ලියන්න ඩල්සි වෙලන්සැල. නම ලියන්න ඩල්සි වෙලන්සැල. ඉතින් මේකත් මම පිටු දෙකට බෙදා ගන්නම් ඈ. මෙතන පිටුවයි මේක පිටුවක් මේක පිටුවක් අර එක පිටුවක්. හරි. ලියන්න 131 කියලා ඩල්සි වෙලන්සැල ඩල්සි වෙලන්සැල 2020යි 12යි 31 දින අවසන් වසර සඳහා 2020යි 12යි 31 දිනෙන් අවසන් වසර සඳහා වෙළඳ හා ලාභ ගිණුම වෙළඳ හා ලාභ ගිණුම කියලා ලියලා ඉරු දෙකයි තනුල් පිටුවක් විතර යනවා පුතේ ඈ. දෙපැත්ත සමහර මේ පැත්තත් ඕන වෙනවනේ. හරි. විඩ තියමු. උඩින්ම ලියන්න විකුණුම්. ඉතින් දහස් වලින් බෑ නේද ගාන හදන්න? ඉතින් ගාන දහස් වලින් බෑ. ගාන දහස් වලින් බෑ. ගාන දහස් වලින් බෑ නිසා දහස් ලියන්න එපා. උඩින්ම ලියන්න විකුණුම්. විකුණුම්. ඉතින් ගාන පස් දාමු. විකුණුම් එක්කම ඔගේ ආපසු එවුම් තියෙනව නේද? වින ආපසු එවුම්. හරි විකුණුම් ඊට පස්සේ රූලේ ආපසු එවුම්. ආපසු එවුම් කියලා වරහණක් දාන්න දෙවෙනි තුන දාලා යටි රක් ගන්න. හරි. ඉතින් විකුණුම් වලින් ආපසු එවුම් අඩු කරාම එනවා දලලාභේ. හරි දලලාභේ. ඒක දාලා විකුණුම් වලින් ආපසු එන පිරිවැඩුම. අපි දන්නේ නැහැ ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ ලියන්නේ විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක්.
විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් වලින් යටි ටිකක් ගන්න. විකුණුම් පිරිවැය. හරි. පුතේ විකුණුම් පිරිවැය යන අඩුම රූල් 6ක් විතර යනවා අපිට. විකුණුම් පිරිවැය යන අඩුම රූල් 6ක් විතර යනවා පුතේ. 6යි ඔය ශේෂ පිරික්ෂයෙන් බලන්න. ගෙනීමේ කුලේ තීරු බදු එහෙම තියනවද කියලා අපි ගේනවා නම් කියන පිට රටින් ගෙනවුත් පුතේ තීරු බදු එහෙම ගෙවන්න ඒවා තියනවද? උඩම ගෙනීමේ කුලියකුයි තියෙන ගෙන යාමේ කුලියකුයි තියෙනවා. ගෙන යාමේ කුලිය නම් බාන්න බෙදහැරීමේ පිරිවැය. ගෙන ඒමේ කුලිය එනවා. එතකොට 7යි 6යි ගෙනීමේ කුලිය යන 7යි ආපසු යවමුත් තිබ්බ පුතේ ඔගේ. ඔව්. ආපසු යවමු රූල් දෙකක් යනවා. එතකොට 7යි 2යි 9යි. 9යි ගැලපිලි වලින් බලන්න බඩු වලට මොන හරි වෙලාද කියලා. බාණ්ඩ ගැන්ලි බාණ්ඩ විනාශ වීම සොරකම් කිරීම බාණ්ඩ පරිත්‍යාග මොන හරි තියනවද කියලා බලන්න. තියනවද? තියනවනේ. බාණ්ඩ ගැන්ලි වගේක් නෑ බාණ්ඩ විනාශ වීම වගේක් තියෙනවා. පුතේ 7 වෙනි ගැලපිල්ලේ අද ඉගෙන ගත්තේ. ඒක අඩු වෙන්න ඕනේ. එතකොට පුතේ 9යි 2යි 11යි. විකුණුම් පිරිවැයට 11 වෙනි රූල් ලියන්න දල්ලාභය. විකුණුම් පිරිවැයට 11 වෙනි රූල් ලියන්න දල්ලාභය. දලලාභය ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය දෙවෙනි තුන වරණවත් දෙලා ටිකක් ගහන්න විකුණුම් පිරිවැය ඊට උඩ රූලේ අවසන් තොගය පළවෙනි තුනට වරණවත් දෙලා ටිකක් ගහන්න අවසන් තොගයේ පළවෙනි තුනට වරණවත් දෙලා ටිකක් ගහන්න දල්ලාභය විකුණුම් පිරිවැය අවසන් තොගය. ඒතකොට මේ ඇත්තටම වෙළඳ කිනුමට තමයි අපි ඉඩ තියාගත්තේ. වෙළඳ කිනුමට ඉඩ තිබ්බා. හරි. දල්ලාභයට ඊට පස්සේ එකතු වෙන්න ඕනේ වෙනත් ආදායම්. දල්ලාභයට එකතු වෙන්න ඕනේ ධන වෙනත් ආදායම්. දල්ලාභයට එකතු වෙන්න ඕනේ වෙනත් ආදායම්. හරිද? දල්ලාභයට එකතු වෙන්න ඕනේ වෙනත් ආදායම්. වෙනත් ආදායම් වල පුතේ රූල් දෙකක් විතර අතහැරලා ඊට පස්සේ වියදම් ටික ලියමු. වෙන බෙදාහැරීමේ පිරිවැය පුතේ බලමු බෙදාහැරි වියදම් කීයක් වගේ තියනවද කියලා. බෙදාහැරි වියදම් කීයක් වගේ තියනවද කියලා බලන්න. උඩින් බලමු ගෙන යාමේ කුලි එකක් තියෙනවා ඊට පස්සේ මට ආයි අහු වෙනවා දුන්නු වට්ටම් 2යි ඇහුරු වියදම් 3යි බොල් නැහැ කියන්නේ හානි ගන්න ලාභ 4යි එතනින් 4යි රූල් 5ක් විතර අතාරින් පුතේ බෙදාහැරි වියදම් රූල් 5ක් වගේ අතහැරලා ලියන්න පරිපාලන වියදම් බෙදාහැරි වලට 5ක් වගේ අතහැරලා ලියන්න දින පරිපාලන වියදම් හරිද? පරිපාලන වියදම් වලට පුතේ රූල් බලමු කීයක් තියෙනවද කියලා පරිපාලන වියදම්. පරිපාලන වියදම් වගේ මට අහු වෙනවා ඉස්සෙල්ලාම අහු වෙන්නේ ගෙවල් කුලි 1යි රක්ෂණය 2යි විදුලිය 3යි වේතන 4යි එතනින් 4යි පුතේ ලී බඩු 5යි ෂේනවා අර EPF ETF වියදම් දෙයක් වෙනවා පුතේ 7යි රූල් 8ක් විතර අතාරින් පරිපාලන වියදම් වලට 8ක් විතර අතහැරලා ලියන්න වෙනත් වියදම් වෙනත් ඒවා රූල් දෙකක් විතර අතහැරලා ලියන්න මූල්‍ය පිරිවැය. හරි ඒවා රූල් දෙක තුනක් අතහැරලා මූල තත්ත්ව ප්‍රකාශ රූල් කරන් නම ලියන්න. ඉතින් මූල තත්ත්ව ප්‍රකාශ නම ලියන්න.
පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නම ලියන්න කවුද නම? හරි. ලියන්න. ඩාල්සි වෙලන්සැල ඩාල්සි වෙලන්සැල 2020යි 12යි 31 දිනට 2020යි 12යි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිල් තුනක් අඳගන්න. අඳගෙන කිල් තුනක් ඇඳලා හරි ජංගම නොවනවත්කම් පිරිවැය සමුෂය ධාරණය ජංගම නොවනවත්කම් පිරිවැය සමුෂය ධාරණය හරි ඊට පස්සේ මේ ජංගම නොවනවත්කම් මොකද ඉඩනුයි ලීබඩුවේ තියෙන රූල් 3 කීර්තිනාමයකුත් තියෙන රූල් 5ක් විතර අතහැරලා ජංගමවත්කම් රූල් 5ක් විතර අතහැරලා ජංගමවත්කම් ජංගමවත්කම රූල් 7ක් 8ක් අතහැරලා ජංගමවත්කම රූල් 7ක් 8ක් අතහැරලා හිමිකම් හරි ඉතින් හිමිකම් රූල් 5ක් අතහරින්න අතහැරලා ජංගම නොවන වගකීම් රූල් 2ක් විතර අතහැරලා ජංගම වගකීම් කියලා ලියන්න. හරි. ඉතින් ඕකේ පළවෙනි ගැළපිල්ල දැන් Tamanට පුළුවන් ද බැරිද කියලා බලන්න. ඉතිරි බඩු තොගේ 25300 නමුත් ඕකට විකිණීමේ වාපසීම් මිස් තියනවද කියලා බලන්න ඕනේ නේද? බල්ල ඒක දන්නවා. දෙවෙනි ගැළපිල්ල දන්නවා. තුන්වෙනි ගැළපිල්ල උපහිත වියදම් දන්නවා. පුතේ ඇවුරුම් වියදම් බෙදහැරීම වියදමක් විදියට ගන්න. හරි. කාලීකුත් නෝරක්ෂේ 900යි. පස්වෙනි ගැළපිල්ල තාම දන්නේ නැහැ. ඒ කියන්නේ අද දන්නවා. පහ ඒ වුණාට පොඩ්ඩක් හිතලා කරන්න. පහ නොකරත් කමන්නේ 1 2 3 4 හරි. පස්වෙනි ගැළපිල්ල පුළුවන් කට්ටිය කරන්න නැත්තම් තියන්න. 6 වෙනි ගැළපිල්ල පුතේ පළවෙනි ගැළපිල්ලත් එක්ක සම්බන්ධයි. 7යි 8යි ගැළපිලි දෙක මම කියලා දෙනවා. හරිද? 7යි 8යි ගැළපිලි දෙක කියලා දෙනවා. එතකොට පුතේ ඔයා දැන් පුතේ මේ දෙක හැදුවත් ඔයා තනියෙන් හදන්න. හරිද? දැන් මට හදන්න පුළුවන්. ආයි පුතේ ඔක මම ආයි කියලා දෙන්න එපායි. මම ආයි මේ ගාන හදද්දි මම ආයි අදින්න ඕනේ. ඒ නිසා පුතේ තව විනාඩි 20කට වැඩි තියෙනවා. කමක් නැහැ පුතේ. ඔයා ওই ගැළපි ටික ඉතුරු ටික ගෙදරදී කරලා තියන්න. එතකොට මේ සතියේ පන්තියේ බ්‍රහස්පතින්දා පොය දවසේ පුතේ 9 මාට හරි 10ට හරි පටන් ගන්න. 12 මාරණකම් තියෙනවා. හරිද? 10ට වගේ පටන් ගමු පුතේ. මේ පොය දවසේ 10ට වාට අතිරේක එදාට පුතේ මේක ඉතුරු ටික කතා කරනවා. මේ ගානේ ගැළපිලි ටික කරලා 1 2 3 4 ගැළපිලි 4 කරන්නකො. එතකොට 6ක් ඉවර වෙනවා. 5යි 7යි 8යි ගැළපිලි ටික තිබ්බට කමක් නැහැ. ටික මම කියලා දෙන්නම්. පුතේ 7 වෙනි ගැළපිලි තියෙන EPF 8 වෙනි ගැළපිලි තියෙන ETF. ඒ දෙක මම කියලා දෙන්නම්. හරි. එතකොට පුතේ අපිට එදාට 132ක් ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒක ලබන ඉරිදාට 133 ඉවර කරත හැකි. ටටක් ගාලා ඉවර කරත හැකි. හරි. එහෙනම් පුතේ මම අදට මෙතනින් පන්ති නතර කරන්නම්. ආයි පුතේ හදපු ගාන දෙහිවැඩි ඉස්කෝලේ වාරි විභාග ප්‍රශ්න ඒක ආයෙසරයක් හදන්න. ඕකේ ගැළපිලි 1 2 3 4 පහත් ඉවර ගන්න try කරන්න. බැරි නම් තියන්න. 6 7 8 ගැළපිලි ටික මම බ්‍රහස්පතින්දට කියලා දෙන්නම්. එහෙනම් පුතේ අදට මම මෙතනින් පන්ති නතර කරන්නම්. කරපු වැඩ ටික තේරෙනවනේ. ඔය ආයි ඔය ටික හදන්න. හරි. මොකුත් ප්‍රශ්නෙම නැහැ පුතේ ඔයගලන්ට.
හරි. ඒ ටික කරලා තියන්න. එහෙනම් අදට මෙතනින් පන්තිය ඉවරයි.